පන්ති ආරම්භ කිරීමට කලින් අපි নমස්කාරය කියලා සබ්බවාපස්ස ගාතාව කීපවරක් සජ්ජායනා කරමු. සාදු 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 නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඊතම් බුද්ධාන ශාසනං සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඊතම් බුද්ධාන ශාසනං සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඊතම් බුද්ධාන ශාසනං සාදු සාදු සියලු දෙනාටම ඉතින් තෙරුවන් සරණයි. අද දවසේදීත් අපිට අභිධර්ම පන්තියක් පවත්වන්න වාසනාව ලැබිලා තිනවා. අපි ගැන බොහොම සතුටු වෙලා අද නියමිත පාඩම ආරම්භ කරමු. ඉතින් ඊට කලින් අපි තේරුම් ගන්න ඕන මේ කරන අධ්‍යයනය අපි සෑම දිනාටම නිවන් පිණසම හේතු වේවා කියලා හිතාගෙන තමයි අපි මේ අධ්‍යයන කටයුතු කරන්න ඕනේ. අපි මේ ධර්මයේ ඉගෙන ගන්නකොට බොහොම පරිස්සමින් කරන්න ඕන දෙයක්. ඒ තමයි අපේ චේතනාව බලපානවා මේ ධර්මයේ අපේ ජීවිතේට නිසියාකාරව ලැබෙන්නේ. අපේ චේතනාව හොඳ නම් ඒ ධර්මයේ තුලින් නියම ධර්මයේම අපට ඇති කරගන්න පුළුවන්. අපේ චේතනාව වැරදි ආකාරයේ දෙයක් නම් අපට ඒ ධර්මයේ ලැබෙන්නේ වැරදි ආකාර දේවල් කරන්ට පහසු වෙන විදියට. ඉතින් ඒක නිසා අපි එහෙම නැතුව අපේ ඒකායන අදිෂ්ඨානයේ තියාගන්න ඕන මේ කරන ධර්මාධ්‍යයනය තුළින් අපි සෑම දිනාගේම ධර්ම ඥානය දියුණු වෙලා කෙලෙස් ධර්ම දුරු කරගෙන නිවන් පිණසම හේතු වේවා කියන අදිෂ්ඨානය අපි තුළ නිතරම තියාගන්න ඕන දෙයක්. ඉතින් අපි දැන් මේ අභිධර්ම පන්තිය තුල සාකච්ඡා කරගෙන යන්නේ සිත් ටික අපි සාකච්ඡා කරා. සිත් 89ක් විදියට 121ක් විදියට අපි සාකච්ඡා කරලා තියෙනවා. ඒකෙදී සිත් ගත්තොත් එහෙම අපි නිකන් මතක් කරලා බැලුවොත් එහෙම කොහොමද? ඒ සිත් 89ක් හරි 121ක් විදියට බෙදෙනකොට අපි කිව්වා ඒක කාමාවචර විදියට, රූපාවචර විදියට, අරූපාවචර විදියට, ලෝකෝත්තර විදියට සිත් බෙදෙනවා කියලා. ඒ භූමිය අනුව ඒ කාම ලෝකේ ඉපදිලා ඇතිවන සිත් වලට අපි කිව්වා කාමාවචර සිත්. රූප ලෝකේ ඉපදීමට හේතු වන සිත් අපි කිව්වා රූපාවචර සිත්. ඊළඟට අරූපාවචර ලෝකවල ඉපදෙන්න ඒව ඇසුරු කරගෙන ඇතිවන සිත් වලට කිව්වා අරූපාවචර සිත්. නිවන අරමුණු කරගෙන ඇතිවන සිත් වලට අපි කිව්වා ලෝකෝත්තර සිත් කියලා. එතකොට මෙන්න මේ කාමාවචර සිත් ගත්තහම අපි කිව්වා ඒක කුසල් අකුසල් විදියට බෙදෙනවා. කීයක්ද? අකුසල් විදියට ලෝභ, ද්වේෂ, මෝහ විදියට බෙදිලා ලෝභ සිත් 8යි, ද්වේෂ සිත් 2යි, මෝහ සිත් 2ක් විදියට බෙදලා දක්වලා තියෙනවා. අකුසල් සිත් 12යි. මේ කාමාවචර සිත් ගැන මේ කියන්නේ. ඊට පස්සේ අහේතුක සිත් තිබ්බ 18ක්, අකුසල විපාක හේතුක 7යි, කුසල විපාක හේතුක 8යි, ක්‍රියාසිත 2යි. එහෙම 18ක් බෙදෙනවා. ඊළඟට අපි කිව්වා කාමාවචර සෝබන සිත් වල තියෙන කාමාවචර සිත්. සෝබන සිත් හැබැයි කාමාවචර. ඒවා තියෙනවා 28ක්. ඒ තමයි මොනවාද? කාමාවචර කුසල් සිත් 8යි, විපාක සිත් 8යි, ක්‍රියාසිත 8ක් විදියට මේ 24ක් බෙදලා දක්වනවා. 28 නෙමෙයි 24ක් වෙනවා. ඊට පස්සේ අපි කිව්වා රූපාවචර සිත්. රූපාවචර සිත් කිව්ව ධානය වහනු. අපි කිව්වා දැන් සාමාන්‍යයෙන් සූත්‍ර ක්‍රමයට ගත්තාම ධානය මේ 4යි. හැබැයි අභිධර්ම ක්‍රමයට ගත්තාම ධානය 5ක් කියනවා. ඒකට හේතුව තමයි ධානාංග 5ක් තියෙනවනේ. ඒ ධානාංග 5 එකින් එකට වෙන් කරලා දක්වන්න පහසු වෙන්න තමයි මේ ධානය 5ක් විදිහට කියන්නේ.
එතකොට ප්‍රථම ධානය, ဒုတိ ය ධානය, තෘතිය ධානය, චතුර්ථ ධානය, පංචම ධානය වශයෙන් කාම රූපාවචර කුසල 5යි, විපාක 5යි, ක්‍රියායි 5යි කියලා අපි උගන්වලා තියෙනවා. ඊට පස්සේ අරූපාවචර සිත් ගත්තොත් එහෙම අරූපාවචර කියලා කිව්වේ මොකද්ද? ආකාසානංචායතනෙ, විඥානංචායතනෙ, ආකින්චන්නායතනෙ, නේව සංඥා නා සංඥායතනෙ කියලා ඒක කුසල විපාක ක්‍රියා විදියට හතර බෙදුනහම 12ක් එනවා. ඊළඟට ලෝකෝත්තර සිත් ගත්තාම මේක ධාන නැතුව නිකම්ම මාර්ගඵල සිත් විදියට ගත්තොත් එහෙම 4යි. ධාන 5 එක සිත් වශයෙන් බෙදලා ගත්තොත් එහෙම 40ක් වෙනවා. ඔන්න ඔය විදියට 89ක් විදියටත් 121ක් විදියටත් අපිට සිත් බෙදෙනවා. මේක තමයි අපි කොහෙට ගියත් අපි මේ ලෝකේ කොහේ ඉපදුනත් ඇති වෙන්න පුළුවන් සිත් ටික තමයි මේ තියෙන්නේ. ඉතින් ලෝකෝත්තර සිත් නැතුව මම කිව්වේ ඇති වෙන සිත්. එතකොට අපි කතා කරා චෛසික ධර්ම ගැන. චෛසික ධර්ම 52 අපි කිව්වා අන්‍ය සමාන 13ක් තියෙනවා. අන්‍ය සමාන 13ක් කියලා කියනකොට කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර ඕන සිතක ඇති වෙන්න පුළුවන් විදියට කියලා කිව්වා. එතකොට ඒවා කිව්වා සර්වචිත්ත සාධාරණ 7යි. හැම සිතකම යෙදෙන සිත් 7ක් තියෙනවා. පස්ස, වේදනා, සංඥා, චේතනා, ඒකාග්‍රතා, ජීවිතේන්ද්‍රිය, මානසිකාර. ඊළඟට අපි කිව්වා ප්‍රකීර්ණක 6යි. කලවම් වශයෙන් මිශ්‍ර වශයෙන් යෙදෙනවා. විතක්ක, විචාර, අදිමොක්ක, විරිය, ප්‍රීති, ඡන්ද. ඔන්න ඔය විදිහට අපි කිව්වා ප්‍රකීර්ණක 6යි, සර්වචිත්ත සාධාරණ 7යි, 13ක් විදිහට එනවා. ඊළඟට අකුසල චෛසික තියෙනවා 13ක්. ඉතින් මෝහය, හෛරිකය, අනුත්ප්පය ඔන්න ඔය විදිහට බෙදලා දක්වලා තියෙනවා. ඊළඟට කාමාවචර සෝබන චෛසික ධර්මයේ කියන්නේ කුසල් වශයෙන් ඇතිවෙන ඒවා 25ක් අපි කිව්වා චෛසික. ඒවා සර්වා කුසල සාධාරණ චෛසික තිබ්බා. ඒ වගේම විරති 3ක් තිබ්බා. ඒ වගේම අපමඤ්ඤා තිබ්බා. ඒ වගේම ප්‍රඥාව තිබ්බා. ඔන්න ඔය විදිහට චෛසික ධර්ම බෙදෙනවා. සර්වා කුසල සාධාරණ 19යි, විරති 3යි, අපමඤ්ඤා 2යි, ප්‍රඥා 1යි. ඔන්න එතකොට අපි විඥාන ස්කන්ධේ කතා කරා. දැන් මේ මම කියලා තියෙන්නේ විඥාන ස්කන්ධේ අපි සාකච්ඡා කරලා තියෙනවා. ඊට පස්සේ මේ චෛසික ධර්මත් අපි සාකච්ඡා කරා. ඒ චෛසික ධර්ම තුල තමයි තිබ්බේ වේදනා ස්කන්ධේ, සංඥා ස්කන්ධේ, ඊතුරු සංස්කාර ස්කන්ධේ. දැන් මේ චෛසික ධර්ම 52ක් තියෙනවනේ. ඒ 52කින් වේදනා චෛසිකේ තමයි වේදනා ස්කන්ධේ. සංඥා චෛසිකේ තමයි සංඥා ස්කන්ධේ. ඊතුරු ඒවා ඔක්කොම සංස්කාර ස්කන්ධය කියලා අපි හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් අර රූප තමයි දැන් අපිට තව ඉස්සරහට කතා කරන්න තියෙන්නේ රූප ස්කන්ධේ. ඊට කලින් අපි මේවල අපි කිව්වා එක එක චෛසිකයක් මොන සිත්වලද යෙදෙන්නේ කියලා අපි සාකච්ඡා කරා. ඊළඟට එක එක සිතක යෙදෙන්නේ මොන චෛසිකද කියලා අපි දැන් මේ සාකච්ඡා කරගෙන යනවා. සම්ප්‍රයුක්ත කියලා කිව්වේ මොකද්ද? එක එක චෛසිකයක යෙදෙන සිත් මොනවද කියන එක. සම්ප්‍රයුක්ත කියලා අපි ඒකට කිව්වා. ඊළඟට සංග්‍රහය කියලා කියන්නේ එක එක සිතක යෙදෙන චෛසික ධර්ම මොනවද කියලා සාකච්ඡා කිරීම තමයි සංග්‍රහය කියලා කියන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට අපි ඔන්න ඔය ටික සාකච්ඡා කරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් ඕකේ මේ ඔය සිත් ගැන, චෛසික ගැන යම් මතකයක් පාඩම් කර ගැනීමක් අවශ්‍ය වෙනවා. එතකොට තමයි අපිට මීට එහා තියෙන ඒවා ඔක්කොම ගැන මේ කරගෙන යන්න පහසුවක් වෙන්නේ. ඒ නිසා හැමදාම නිකන් හරි යෝග කියවන්න. නිකන් හරි බලන්න. නිකන් හරි සජ්ජායනා කරන්න. එතකොට ගොඩාක් හොඳයි. ලොකු කුසලයකුත් ඒ තුලින් ඇති කරගන්න පුළුවන්. හොඳයි, එහෙනම් අද දවසේදී අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ සෝබන සිත්වල, කාමාවචර සෝබන සිත්වල යෙදෙන චෛසික. අපි ඒවල කුසල සිත්වල යෙදෙන චෛසික කතා කරා. දැන් කතා කරන්න තියෙන්නේ විපාක සිත්වල, ක්‍රියා සිත්වල. ඉතින් ඒකේ ලොකු දෙයක් නෙමෙයි තියෙන්නේ, මම පෙන්නන්නම්. මේ ඒකේ යෙදෙන ආකාරය අපි තේරුම් ගත්තා නම් බොහොම පහසු වෙනවා අපිට මේක තේරුම් ගන්න. මම chart එකක් දීලා තියෙනවා. මේ ගොඩාක් මේක ගොඩ ගහලා තියෙනවා කියලා බය වෙන්න එපා.
මේවල තියෙන්නේ බොහොම පොඩි කාරණාවක්. හැබැයි අපි අර මුලින් ඉඳන් කරගෙන ඇවිල්ලා නැත්තම් මේක මේ අභිධර්මයේ කියලා කියන්නේ එකම සූත්‍රයක් වගේ යන එකක්. ඉතින් මුල හරියට තේරුම් ගන්නේ නැතුව ඒව ගැන අවබෝධයක් නැත්තම් අර මේ මැද තියෙන දේවල් කරගන්න අමාරුයි. ඉතින් ඒක නිසා ආරාධනා කරන්න පුළුවන් තරම් ඉස්සරහා කරපු පාඩම් හොඳට අධ්‍යයනය කරන්න. ඒ අධ්‍යයනය කළා මේක කරනවා නම් මට ආයිත් මේක පාඩම් කරන්න දෙයක් නැහැ. මම මේ කියලා දෙන ආකාරයෙන්ම ඔය පින්වතුන්ට මේක තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ මම කියන්නේ මොකක්ද කියලා හොඳට ඔළුවට ගන්න උත්සාහ කරන්න. මේ බොහොම පොඩි කාරණාවක් මේකේ තියෙන්නේ. මෙච්චර මේ සිත් ගොඩාක් මෙන්තිතය අංක විදියට ගොඩාක් තිබ්බට මේ බොහොම පොඩි කාරණා ටිකකින් තමයි මේ චෛසික ධර්ම වෙනස් වෙන්නේ. ඉතින් ඒක නිසා මේ මම නම් කවදාවත් ඉගෙන ගන්නකොට කටපාඩම් කිරීම ඒවා ගොඩාක් කරනවා අඩුයි. පුළුවන් තරම් උත්සාහ කරන්නේ ගොඩාක් හරි 100,000 වාරක් හරි මෙනෙහි කරලා ඒකේ තියෙන තියරිය ඔළුවට ගන්න. ඒ තියරිය හොඳට ඔළුවට ගත්තාම මේකේ තියෙන સિદ્ધාන්තය හොඳට ඔළුවට ගත්තට පස්සේ අපිට ඕනම කාලෙකදී ඒක අමතක වෙන්නේ නැහැ. තේරෙනවද? නැත්නම් අපි අර කටපාඩම් කරන්න ගියාම ඒක පස්සේ අමතක වෙනවා. එකක් හරි වැරදුන ගමන් අමතකුණ ගමන් අර ඔක්කොම අවුල් වෙනවා. ඉතින් ඒක නිසා පුළුවන් තරම් මේකේ තියෙන හරය මොකක්ද කියලා ඔළුවට ගන්න. දැන් මම උනත් ඉස්සර ඉඳන් ඉගෙන ගත්තේ එන්නේ රටාවට. ඉතින් ඒක නිසා මේ එහෙම ඉගෙන ගත්තාම අපිට ඕනම ධර්ම කරුණක් විමසලා ගන්නත් පුළුවන්. අපි අර කටපාඩම් විතරක් කරාම අපිට එතනින් එහාට විමසන්න බෑ දෙයක්. ඉතින් ඒක නිසා මේ 100,000 වාරයක් හරි කමන්නේ මේක නැවත බලලා මෙනෙහි කළා මේකේ මේ යෙදෙන්නේ මොන ධර්මයේ කියන එක අමාරු විශයක් නෙමෙයි. ඉතින් ඒක නිසා මම මේ මතක් කරේ ඒක කරන්නේ කොහොමද කියලා. එතකොට දැන් මේ අද දවසේදී අපිට තියෙනවා කාමාවචර සෝබන ක්‍රියා හා විපාක සිද්ධි චෛසික සංග්‍රහය. එතකොට මේකේ තියෙනවා ඉස්සෙල්ලාම කාමාවචර සෝබන විපාක සිද්ධි චෛසික සංග්‍රහය. කාමාවචර සෝබන විපාක බලන්න මේකේ විපාක අපි කුසාසිතවල යෙදෙන විදිය සාකච්ඡා කරගෙන ආවා. ඒවල ලොකු වෙනසක් උනේ නැහෙනි නේද? උපේක්ෂා වේදනාව එනකොට ප්‍රීතිය ආදී යෙදුනේ නැහැ. ප්‍රඥාව යෙදෙන්න මේ ඥාන විප්‍රයුක්ත නම් ප්‍රඥාව යෙදුන්නේ නැහැ. එච්චරයි එතන අඩුවීමක් උනේ චෛසිකවල. දැන් චෛසික ධර්ම 52ක් තියෙනවනේ. ඒ චෛසික ධර්ම 52 කුසල් සිත් වලට අපි ගන්නව නම් අපිට ගන්න වෙන්නේම අන්නේ සමාන 13යි සෝබන චෛසික 25යිනේ. අකුසල 14 ගන්නෙම නැහැ. එතකොට 38ක් එනවනේ. ඒ 38 අපි අර විදියට හලලා දැම්මහම අර උපේක්ෂාව වෙනකොට ප්‍රීතිය අයින් කරනවා. ඒ වගේම ඥාන විප්‍රයුක්ත වෙනකොට ප්‍රඥාව අයින් කරනවා. එච්චරයි එතන කරන්න තියෙන්නේ. අන්න ඔය වගේ බොහොම සරලව මේක තේරුම් ගන්න උත්සාහ කරන්න. එතකොට දැන් තියෙන විපාක සිත් මම කියලා දෙන්නම්. මේ විපාකවල ආයිත් වෙන කිසිම වර්ධින් නැතුව චෛසික ධර්ම අහුල ගන්න ක්‍රමය තමයි මේ විපාක සිත්වල විශේෂයෙන්ම යෙදෙන්නේ විරති. හොඳට මතක තියාගන්න. විරති තුන යෙදෙන්නේ නැහැ. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන චෛසික ධර්ම තුන අනිවාර්යයෙන්ම විපාක සිත්වල කාමාවචර විපාක සිත්වල යෙදෙන්නේ නැහැ. ඊට පස්සේ මේ අපමඤ්ඤාදී අපමඤ්ඤා කියන දෙකත් විපාක සිත්වල කාමාවචරය දෙන්නේ. එතකොට මේ පහම අපිට අයින් කරගන්න පුළුවන්. මේ කාමාවචර සිත්වල මේ කාමාවචර සිත් ගත්තොත් එහෙම හොඳට මතක තියාගන්න කාමාවචර විපාක සිත්වල අපිට අයින් කරන්න පුළුවන් කෙලින්ම විරති 3යි අපමඤ්ඤා 2යි. ඔන්න ඔය පහ අයින් කරන්න. සෝබන සිත් 25ක් තියෙනවනේ. ඒකෙන් පහක්ම අයින් කරලා දාන්න. 20ක් විතරයි ඉතුරු වෙන්නේ. තේරුණාද? එතකොට දැන් අපිට මේකෙන් මේ ගිලිහෙනවා නම් ගිලිහෙන්න වෙන්නේ අන්න සමාන 13යි සෝබන චෛසික 20න්නේ. අපි ඒ ටික බලාගෙන යමු. තේරුණාද? එතකොට මේ සෝමනස් සහගත ඥාන සම්පයුක්ත අසංකාර සසංකාර කියලා සිත් දෙකක් තියෙනවනේ ඉස්සෙල්ලාම විපාක සිත්වල. එතකොට මම කිව්වා මේ අසංකාර සසංකාර බව චෛසික වල වෙනසක් වෙන්නේ නැහැ. අන්න ඒකත් හොඳට මතක තියාගන්න.
අසංකාර සසංකාර බව මේ චෛසික සංග්‍රහවල යෙදෙන ආකාරයේ චෛසික යෙදෙනවද නැද්ද කියන එක තීරණය කරන්නේ නැහැ මේ අසංකාර සසංකාර මත. එතකොට අපිට මේක වෙනසක් වෙනවා නම් වෙන්නේ වේදනාවයි ඥානයේ යෙදෙන ආකාරයයි යනුව. හරි. එතකොට මේ පළවෙනි එකේ තියෙනවා සෝමනස්සහගත ඥාන සම්පයුක්ත අසංකාර සසංකාර. එතකොට අපි දන්නවා සෝමනස්සහගත නිසා මේ ප්‍රීතිය අනිවාර්යයෙන්ම යෙදෙනවා, ඒක අයින් කරන්න ඕන නෑ. එතකොට සෝමන චෛසික වලත් ඥාන සම්පයුක්ත නිසා ප්‍රඥාව අයින් කරන්න ඕනේ නෑ. එතකොට ඒ චෛසික ඔක්කොම අපිට අරගන්න පුළුවන්. එන්න ඒක නිසා තමයි තියෙන්නේ අන්‍ය සමාන 13යි. අන්‍ය සමාන 13 කිව්වේ සර්වචිත්ත සාධාරණ 7යි, ප්‍රකීර්ණක 6යි. ඒකේ අඩුවක් වෙන්නේ නැහැ. සෝබන චෛසික 20ක් කියලා කිව්වේ සෝබන චෛසික 25ක් තියෙනවා. හැබැයි අපි දන්නවා විපාක සිත්වල විරති 3යි අපමඤ්ඤා 2යි අනිවාර්යෙන්ම අයින් වෙනවා. එතකොට මේ 20 එයින්ම තියෙනවා. එතකොට මෙන්න මේ සෝමනස්සාගත ඥාන සම්පයුක්ත අසංකාර සසංකාර කියන මේ සිත් දෙකේ අනිවාර්යෙන්ම චෛසික ධර්ම 33ක් විතරයි ක්‍රියාත්මක වෙන්නේ. ඊළඟට තියෙනවා දෙවෙනි එක. සෝමනස්සහගත ඥාන විප්‍යුක්ත අසංකාර සසංකාර සිත්. අන්න එතනදී පොඩි වෙනසක් වෙනවා. එතනදී ඥාන විප්‍යුක්තයි. හැබැයි සෝමනස්සහගතයි. සෝමනස්සහගත නම් අනිවාර්යයෙන්ම අන්‍ය සමානවල ප්‍රීතියට බලපෑමක් නැහැ. එහෙනම් අන්‍ය සමාන 13ම යෙදෙනවා. හැබැයි සෝබන චෛසික වල ප්‍රඥාවට බලපෑමක් තියෙනවා. මොකද මේක ඥාන විප්‍යුක්ත නිසා ප්‍රඥාව අඩු වෙනවා. ප්‍රඥාව අයින් වෙලා යනවා. තේරුණාද? එතකොට අර සෝබන චෛසික 20යි එහෙම මතක තියාගන්න. සෝබන චෛසික 20යි තියෙන්න පුළුවන්. හැබැයි ප්‍රඥාව අයින් කරාම එකෙන් 19යි. එතකොට 13යි 19 එනවා 32යි. ඊළඟට තුන්වෙනි එක උපේක්ෂා සහගත ඥාන සම්පයුක්ත අසංකාර සසංකාර කියන සිත් දෙක. ඒකෙදි බලන්න වේදනාව උපේක්ෂා සහගත වෙලා නිසා ප්‍රීතිය අනිවාර්යෙන්ම අයින් වෙන්න ඕන. උපේක්ෂා වේදනාවක් තියෙන නිසා ප්‍රීතිය අනිවාර්යෙන්ම අයින් වෙනවා. එහෙනම් අන්‍ය සමාන චෛසික 13න් ප්‍රීතිය හැර ප්‍රීතිය අයින් කරාම 12යි. ඊට පස්සේ සෝබන චෛසික වල ගත්තාම ඥාන සම්පයුක්ත නිසා ප්‍රඥාව අඩු වෙන්නේ නැහැ. එතකොට චෛසික ධර්ම 32ක් යෙදෙනවා. ඊළඟට උපේක්ෂා සහගත ඥාන විප්‍යුක්ත අසංකාර සසංකාර සිත කියලා එතන යෙදෙනවා. ඔව්. එතකොට උපේක්ෂා සහගතයි ඥාන විප්‍යුක්තයි. එහෙනම් දෙකක් අයින් කරන්න පුළුවන්. අන්‍ය සමානවල ප්‍රීතිය අයින් කරනවා. එතකොට 12යි සෝබන චෛසික 20යි තියෙන්න පුළුවන්. ඒකේ ප්‍රඥාව අයින් කරනවා. මොකද ඥාන විප්‍යුක්ත නිසා. එතකොට මොකද වෙන්නේ? 19ක් වෙනවා. එතකොට මේ 12යි 19 ආවහම චෛසික 31යි මෙතන යෙදෙන්න පුළුවන්. නැත්තම් තවත් සරල ක්‍රමයක් කියලා දෙන්නද? ඒ තමයි අපි කාමාවචර සිත් ගැන කතා කරානේ. චෛසික ධර්ම. කාමාවචර සිත්වල පළවෙනි සිත් දෙකේ ආවේ 38යිනේ. ඒ 38න් පහක් එහෙම්මම අයින් කරනවා. විපාක සිත් ගැන ගන්නවා නම් දැන් කාමාවචර කුසල් සිත්වල ආපු චෛසික ධර්ම තියෙනවනේ. ඉස්සෙල්ලාම 38ක් කියලා නේ ආවේ. ඒ 38න් අර විරති 3යි අපමඤ්ඤා 2යි කියන පහ අයින් කරනවා. එතකොට කෙලින්ම බලන්න 33යි. නේද? ඊට පස්සේ දෙවෙනි සිත් දෙකේ ආව 37ක් චෛසික. එතකොට ඒකිනුත් පහක් අයින් කරාම 32යි. ඊළඟට තුන්වෙනි සිත් තුනේ දෙකේ ආව කීයක්ද? ඒකෙත් ආව 37ක්. ඒකෙත් මොකද කරන්නේ? මේ විරති 3යි අපමඤ්ඤා 2යි කියන පහ අයින් කරාම 32යි. ඊට පස්සේ අන්තිමට තියෙන සිත් දෙක ගත්තාම ඒකේ චෛසික ධර්ම 36ක් ආවා. ඒ 36න් මොකද කරන්නේ? මේ පහ අයින් කරාම 31යි. ඔන්න ඔහොම මතක තියාගන්න. විපාක සිත්වල මතක තියාගන්න විරති අපමඤ්ඤයි යෙදෙන්නේ. ඔන්න ඕක නැවත නැවත මෙනෙහි කරලා තියාගන්න. විපාක සිත්වල අපමඤ්ඤයි විරති කියන පහ යෙදෙන්නෙම නැහැ. උපේක්ෂාව આવොත් ප්‍රීතිය දෙන්නේ. ඥාන විප්‍රයුක්තාවොත් ප්‍රඥාවේ දෙන්නේ. ඔන්න ඕක ටික තමයි අපි ඔළුවේ තියාගන්න ඕනේ. ඊළඟට තියෙනවා කාමාවචර සෝබන ක්‍රියාසිද්ධි චෛසික සංග්‍රහය.
කාමාවචර සෝබන ක්‍රියා අපි කිව්වා රහතන් වහන්සේලාටත් රහතන් වහන්සේලාත් සීල් සමාදන් ඒ කියන්නේ සීල් සමාදන් වෙනවා කියලා කියන්නේ ප්‍රාතිමෝක්ෂය කියනවා. එතකොට නොඑක් කුසල ධර්ම කරනවා වන්දනාමාන කරනවා. එතකොටත් කාමාවචර කුසල් සිත්නේ ඇති වෙන්න ඕනේ. හැබැයි රහතන් වහන්සේලාගේ නිසා කාමාවචර කුසල් සිත් නෙමෙයි ඇති වෙන්නේ ක්‍රියාසිත. ඒ කියන්නේ කාමාවචර විදියටමයි සිත් ඇති වෙන්නේ. හැබැයි ඒවා ක්‍රියාසිත. ඇයි ඒ ක්‍රියාසිතක් කියලා කියන්නේ? ඒවල නැවත විපාකයක් නැති නිසා. ක්‍රියාමාත්‍යක් විතරයි එතන තියෙන්නේ. තේරෙනවද? එතකොට ඒවල අපි විශේෂයෙන්ම ගත්තොත් එහෙම මෙන්න මේ කාමාවචර සෝබන ක්‍රියාසිතවල විරති කියන චෛසිකේ යෙදෙන්නේ නැහැ කියලායි කියන්නේ. විරති කියන මේ චෛසික තුන යෙදෙන්නේ. එතකොට ගත්තොත් එහෙම එහෙනම් මතක තියාගන්න හොඳට කාමාවචර සෝබන ක්‍රියාසිතවල විරති නැතුව ගණන් හැදුවා නම් හරි. විරති කියන්නේ තුනක් තියෙනවනේ. විරති තුන අයින් කරා නම් හරි. එතකොට මොකද වෙන්නේ? පළවෙනි සිත් දෙක ගත්තොත් එහෙම සෝමනස්සහගත ඥාන සම්පයුක්ත අසංකාර සසංකාර කියන සිත් දෙක ගත්තොත් එහෙම අන්නේ සමාන 13ම යෙදෙනවා. මොකද ප්‍රීතියට බලපෑමක් නැති නිසා. ඊළඟට සෝබන චෛසිකවල ගත්තොත් එහෙම අපිට කරන්න තියෙන්නේ මොකද්ද? අර සෝබන චෛසික 25ක් තියෙනවනේ. 25ක් තියෙනවනේ. එතකොට අපි කාමාවචර සෝබන ක්‍රියාසිතවල අපි හොඳටම දන්නවා ඒකාන්තයෙන්ම විරති චෛසික තුන නැත්නේ. එතකොට අපි ඒ තුන අයින් කරාම 22ක් වෙනවා. එහෙනම් සෝබන චෛසික තියෙන්න පුළුවන් 22යි. එහෙනම් ඒකට බලපෑමක් වෙලා මෙතන නෑ. මොකද ඥාන සම්පයුත්තනේ. ඒක නිසා අපි මේ 22 ඒ විදිහටම තියෙනවා. එතකොට අන්නේ සමාන 13යි සෝමන චෛසික 22යි ඔක්කොම චෛසික ධර්ම 35යි. තේරුණාද? 35ක් කියදෙනවා. ඊළඟට තියෙනවා සෝමනස්සහගත ඥාන විප්‍රයුක්ත අසංකාර සසංකාර කියන සිත් දෙක. ඒක ගත්තොත් අන්නේ සමාන 13යි එතනදී මොකද වෙන්නේ? අන්නේ සමාන 13 හැමම තියෙනවා. අයියේ සෝමනස්සහගතම නිසා ප්‍රීතිය අඩු වෙලා නැහැ. හැබැයි සෝබන චෛසික වල ප්‍රඥාව අඩු වෙනවා. අපි කියවනේ සෝබන චෛසික යෙදෙනවා නම් යෙදෙන්න පුළුවන් 22යි. ඒකෙන් ප්‍රඥාව වයින් කරාම 21යි. එතකොට චෛසික 34යි සෝමනස්සහගත ඥාන විප්‍රයුක්ත අසංකාර සසංකාර කියන සිත් දෙකේ යෙදෙන්න අනිවාර්යෙන් පුළුවන්. ඊට පස්සේ තුන්වෙනි සිත ගත්තොත් එහෙම උපේක්ෂාසගත ඥාන සම්පයුක්ත අසංකාර සසංකාර කියන සිත් දෙක. මෙතනදී උපේක්ෂාසගත වෙලා තියෙන ඉඳ වේදනාවක් මොකද කරන්නේ? අන්නේ සමාන වලින් ප්‍රීතිය කියන චෛසිකය අඩු කරනවා. එතකොට චෛසික ධර්ම 12යි. සෝබන චෛසික තියෙනවා නම් තියෙන්න පුළුවන් ක්‍රියාසිත වල මොනවද? 22යි. විරතිය අයින් කරලා. එහෙනම් මේ 22 ඥාන සම්පයුක්ත නිසා ඒක වෙනසක් වෙන්නේ නැහැ. එහෙනම් අන්නේ සමාන චෛසික ධර්ම 12යි සෝබන චෛසික ධර්ම 22යි එකතු වුණාම 34ක් වෙනවා. ඊළඟට උපේක්ෂාසහගත ඥාන විප්‍රයුක්ත අසංකාර සසංකාර සිත් ගත්තොත් එහෙම ඒ සිත් ගත්තොත් එහෙම මොකද වෙන්නේ? ඒ සිත් ගත්තාම ඒකෙදිත් වෙන්නේ දැන් උපේක්ෂා සහගත නිසා ප්‍රීතිය හැර අන්‍ය සමාන චෛසික ධර්ම 12ක් යෙදෙනවා. අන්‍ය සමාන චෛසික ධර්ම 12ක් යෙදෙනවා. ඒ වගේම ප්‍රඥාව එතන අයින් කරනවා. එතකොට අර 22කින් එකක් අඩු කරාම 21ක් යෙදෙනවා. එතකොට 12යි 21යි ඔක්කොම 33ක් විදියට යෙදිලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදියට අපිට අර කුසල් සිත් විදියට ගත්තොත් එහෙනම් මොකද කරන්නේ? කුසල් සිත් වල ඉස්සලාම ආවනේ 38ක්. ඒ 38න් මොකද වෙන්නේ? අපි ක්‍රියාසිත විදියට ගන්නවා නම් අඩු කරන්න තියෙන 3යි. ඒ 38න් 3ක් අඩු කරාම 35යි. ඊළඟට දෙවෙනි සිත් දෙකේ ගත්තොත් එහෙම කුසල් සිත් වල ආවා චෛසික ධර්ම කීයක්ද? 37ක්. ඒකෙන් මේ ක්‍රියාසිත විදියට ගන්නවා නම් 3ක් අයින් කරාම 34යි. ඔන්න ඔය විදියට ඒ සිත් මේ අඩු කරලා ගත්තාම හරි. එහෙනම් මතක තියාගන්න කාමාවචර විපාක සිත් වල
විරතිය දෙන්නෙත් නෑ අප්‍රමඤ්ඤාය දෙන්නේ නෑ. ඊළඟට ක්‍රියාසිට ගත්තොත් එහෙම විරති කියන චෛසික තුන ඒකාන්තයෙන්ම යෙදෙන්නේ නෑ. ඉතින් ඒකෙත් ඒ ක්‍රියාසිට වල අපිට අයින් කරනවා නම් සෝබන චෛසික වලින් විරති තුන අයින් කරනවා. එතකොට 22යි. ඊට පස්සේ වෙනසක් වෙනවා නම් උපේක්ෂා සාගත වේදනාව වෙනවා නම් අන්‍ය සමාන වලින් ප්‍රීතිය අයින් කරනවා. ඥාන විප්‍රයුක්ත වෙනවා නම් ප්‍රඥාව අයින් කරනවා. ඔන්න ඔය කාරණේ ඔළුවේ තියෙනවා නම් මේ කාරණේ පාඩම් කරගන්න අවශ්‍ය නැහැ. ඊට පස්සේ අපි අද මේ මහග්ගත සිත් නැත්තම් රූපාවචර අරූපාවචර සිත් වල චෛසික සංග්‍රහය. මේ රූපාවචර සිත් වලටයි අරූපාවචර සිත් වලටයි තමයි මහග්ගත සිත් කියලා කියන්නේ. රූපාවචර සිත් 15යි අරූපාවචර සිත් 12යි. කියන චෛසික ධර්ම වලට තමයි මහත්ගත සිත් කියලා කියන්නේ. එතකොට මේ මහත්ගත සිත් විශේෂයෙන්ම විරති තුනේ දෙන්නේ නැහැ. විරති කියන චෛසික මහත්ගත සිත් වලදීමක් සිද්ධ වෙන්නේ නැහැ කියලා දේශනා කළා තියෙනවා. එතකොට අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඔළුවේ තියාගන්න හරිම සරලයි. එතකොට මේ මහත්ගත සිත් යෙදෙනවා නම් විරති තුන අනිවාර්යයෙන්ම චෛසික තුන කෙලින්ම අයින් කරන්න පුළුවන්. මම මේවා විශේෂයෙන්ම දාලා තියෙන්නේ ඇත්තටම පොත්වල එහෙමම නැහැ. මේ ටික ඔළුවේ තියෙනවා නම් ඇත්තටම මේක අමාරු නෑ. මේ කාරණේ මතක තියාගත්තා නම් හරි. එතකොට මේ පළවෙනි එක තමයි රූපාවචර ප්‍රථම ධානය සිත් තුන. මොකද්ද මේ සිත් තුනක් කියලා කියන්නේ? ඒ තමයි දැන් රූපාවචර සිත් ගත්තාම කුසල විපාක ක්‍රියා කියලා තුනක් තියෙනවනේ. ඒ තුන තමයි මෙතන මේ කියලා තියෙන්නේ. කුසල විපාක ක්‍රියා සිත් කියලා තුනක්. ඒක තේරෙන්නේ නේද? මේ රූපාවචර ධානය සිත් පහ ගත්තාම කුසල පහයි විපාක පහයි ක්‍රියා පහයි කියලා තියෙනවනේ. ඒකින් දැන් මේ ප්‍රථම ධානය ගත්තාම ප්‍රථම ධානයේ තියෙනවා කුසල සිතයි විපාක සිතයි ක්‍රියා සිතයි. ඔන්න ඔය තුනට තමයි මෙතන මේ රූපාවචර ප්‍රථම ධානය සිත් තුන කියලා තියෙන්නේ. එතකොට ඒ වල යෙදෙන චෛසික ධර්ම මොනවාද? එහෙනම් එකපාරම ඔළුවට එන්න ඕන. දැන් චෛසික 52කින් ගත්තොත් එහෙම අපිට කෙලින්ම චෛසික ධර්ම 14ක් අයින් කරන්න පුළුවන්. අකුසල සාධාරණ 14. ඒ ටික අයින් කරලා දාන්න පුළුවන්. එතකොට 38ක් එනවා. එතකොට ඒ ටික අයින් කරාම 38යි. ඊට පස්සේ තවත් අඩු කරගන්න පුළුවන්. මොකද්ද? විරති තුනත් අයින් කරනවා. එතකොට 38යි 35ක් එනවා. එතකොට මෙන්න මේ 35ත් එක්ක තමයි වැඩේ තියෙන්නේ. ඒ 35 අඩු වෙන්න පුළුවන් අවස්ථා තේරුම් අරගෙන අඩු කරාම හරි. දැන් ඔය 35 ගත්තත් අපිට තේරුම් ගන්න පුළුවන් සරලව දැන් උන්න ප්‍රීතිය අඩු වෙනවා නම් යම් තැනකදී ප්‍රීති චෛසිකය අයින් කරන්න පුළුවන්. විතර්කය අඩු වෙනවනම් අර ප්‍රකින්නක තියෙන විතර්කය අයින් කරන්න පුළුවන්. ਵਿਚාරය අඩු වෙනවනම් ඒත් අඩු. ඔන්න ඔය තුන තමයි වෙනසක් වෙනවනම් වෙන්නේ. ඔන්න ඔය කාරණේ හොඳට ඔළුවේ තියාගන්න. ඊළඟට රූපාවචර ප්‍රථම ධානය සිත් තුන කුසල විපාක ක්‍රියා. අන්නේ සමාන 13මයි. එතන වෙනසක් වෙන්නේ නැහැ. ඇයි ප්‍රීතිය අඩු වෙලත් නැහැ, විතර්කය අඩු වෙලත් නැහැ, ਵਿਚාරය අඩු වෙලත් නැහැ. ඔන්න ඔය තුන තමයි වෙනසක් වෙනවනම් වෙන්නේ. ඊට පස්සේ අන්නේ සමාන 13ම යෙදෙනවා. සෝබන චෛසික වල අපි කියවනේ 22යි මෙතන එන්නේ කියලා. ඇයි ඒ 22ක් එන්නේ 25න් අඩු කරනවා 3ක්. විරිත 3යින් කළා තියෙනවා. එතකොට චෛසික ධර්ම 35ක් යෙදෙනවා. ඉතින් ඕක අමාරු නෑ නේද? ඊළඟට මේ රූපාවචර ဒုတိ ය ධානය සිත් 3. රූපාවචර ဒုတိ ය ධානය කියලා කිව්වේ මොකද? අර ප්‍රථම ධානය කියලා කිව්වේ විතක්ක, විචාර, අදිමොක්ක නෑ. විතක්ක, විචාර, පීති, සුඛ, ඒකාග්‍රතා සහිත ප්‍රථම ධානය. අංග 5යිනි ධානයක. විතක්ක, විචාර, පීති, සුඛ, ඒකාග්‍රතා සහිත ප්‍රථම ධානය. ප්‍රථම ධානයේ මේ ටික ඔක්කොම තියෙනවා අංග 5. හැබැයි දෙවෙනි ධානයට එද්දි මොකද වෙන්නේ? විචාරය අයින් වෙනවා. මේ විතර්කය අයින් වෙනවා. සමාවෙන්න විතර්කය අයින් වෙනවා. විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතා කියන චෛසික ධර්ම 4ක් විතරක් යෙදෙනවා. එතකොට මොකද වෙන්නේ? විතර්කය අයින් වුණානේ. එහෙනම් අන්නේ සමානවල අපිට කරන්න තියෙන්නේ විතර්කය අයින් කරන එක තමයි. එකක් අඩු කරන්නයි තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? රූපාවචර ဒုတိ ය ධානය සිත් 3 ගත්තාම කුසල විපාක ක්‍රියා කියලා තියෙන අන්නේ සමාන
13න් විතර්කයේ අඩු කරනවා. ඇයි? විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත ဒုတိ ය ධානය. විතර්කය අයින් කරනවා. එතකොට 12යි. සෝබන චෛසික 22මයි. ඇයි 25න් විරති 3 අයින් වෙනවා. එතකොට 22යි. එතන වෙනසක් වෙලා නැහැ. එතකොට චෛසික ධර්ම 34ක් යෙදලා තියෙනවා. ඊට පස්සේ තෘතිය ධානය, තතිය ධානය, තෘතිය ධානය කියලා තිබ්බනම් තමයි හොඳ. ඊළඟට රූපාවචර තෘතිය ධානය සිත් තුනක් තියෙනවා. ඒකෙදි මොකද වෙන්නේ? ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත තෘතිය ධානය. ඇයි? විතර්කයක් අයින් වෙනවා, විචාරයක් අයින් වෙනවා. ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන තුන විතරයි යෙදෙන්නේ. එතකොට අපි දන්නවා අන්‍ය සමාන චෛසික වලින් අපට අයින් කරන්න පුළුවන් දෙකක්. විතර්කයක් අයින් කරන්න පුළුවන්, විචාරයක් අයින් කරන්න පුළුවන්. එතකොට අන්‍ය සමාන චෛසික 11යි. සෝබන චෛසික ගත්තොත් එහෙම විරති 3 විතරක් අයින් කරාම 25න් 22යි. එතකොට චෛසික ධර්ම 33ක් යෙදෙනවා. ඊළඟ රූපාවචර චතුත්ථ ධානය සිත් 3 ගත්තොත් එහෙම චතුත්ථ ධානය සිත් 3 ගත්තොත් එහෙම චතුත්ථ ධානයෙන්දී මොකද වෙන්නේ? විතර්කය අයින් වෙනවා, විචාරය අයින් වෙනවා, ප්‍රීතිය අයින් වෙනවා. සුඛ ඒකාග්‍රතාව සහිත චතුත්ථ ධානයේ විදියට යෙදෙනවා. එතකොට මොකද වෙන්නේ? විතර්කය අයින් වෙනවා, විචාරය අයින් වෙනවා, ප්‍රීතිය අයින් වෙනවා. එහෙනම් අන්‍ය සමානවල විතර්ක, විචාර, ප්‍රීති කියන චෛසික තුන අයින් කරාම 13න් 10යි යෙදෙන්නේ. මෙන්න මේ තුනම අයින් වෙනවා. ඊළඟට සෝබන චෛසික ගත්තත් ඒත් වෙනසක් වෙන්නේ. මතක තියාගන්න මේ මහත්ගත සිත්වල, ලෝකෝත්තර සිත්වල ප්‍රඥාව අනිවාර්යයෙන්ම යෙදෙනවා. මහත්ගත සිත් ඒ කියන්නේ රූපාවචර, අරූපාවචර මාර්ගඵල සිත්වල මේ අනිවාර්යයෙන්ම ප්‍රඥාව කියන චෛසිකේ යෙදෙනවම තමයි. අන්න ඒකයි කියන්නේ මේ ජීවිතේ එකපාරක් හරි අපට පුළුවන් නම් ධානයක් හදාගන්න, ප්‍රථම ධානය හරි අනිවාර්යෙන් මේක ඥාන සම්ප්‍රයුක්ත කුසල් සිතක්මයි. නිවන් දකින්නම ඇති කරගන්න පුළුවන් ඉහළම සිතක් හදාගන්න පුළුවන්. ඉතින් ඒක නිසා අර සමාධියක් කරලා ප්‍රථම ධානයක් උපදවා ගත්තා කියන්නේ පොඩි පහේ දෙයක් නෙමෙයි. අනිවාර්යයෙන්ම ඥානයේ යෙදෙනවම තමයි ඒක. ඉතින් ඒක නිසා අන්න ඒකත් හොඳට දැනගත්තහම මෙතන ලේසියි. එතකොට අර සෝබන චෛසිකවල ඒක අඩු වෙන්නේ නැහනේ. සෝබන චෛසිකවල අඩු වෙනවා නම් අඩු වෙන්න පුළුවන් ප්‍රඥාවනේ. හැබැයි මහත්ගත සිත්වල ප්‍රඥාව අනිවාර්යෙන්ම තියෙනවා හැම සිතකම. ඒක අඩුවක් වෙන්නේ නැහැ. එතකොට සෝබන චෛසික ධර්ම 22යි, අන්‍ය සමාන 10යි, චෛසික ධර්ම 32ක් යෙදෙනවා. ඊළඟට පංචම ධානයේ ගත්තහම අපි කියවනේ මේ අපි කතා කරන්නේ මහත්ගත සිත්ම කියලා. මහත්ගත සිත් කියලා කියන්නේ රූපාවචර සිතුයි අරූපාවචර සිතුයි කියන දෙකම ගන්නවා. හැබැයි අරූපාවචර සිත් කියලා ගත්තා කියලා ප්‍රථම ධානයට අයිති වෙන්නේ නැහැ. ဒုတိ ය ධානයට අයිති වෙන්නේ නැහැ. තෘතිය ධානයට අයිති නැහැ. චතුත්ථ ධානයේ ලක්ෂණත් නෙමෙයි ඒකේ තියෙන්නේ. හැබැයි රූපාවචර ධාන වල තියෙන පංචම ධානය හොඳට මතක තියාගන්න. පංචම ධානයේ තියෙන ලක්ෂණම තමයි අරූපාවචර සිත් වල තියෙන්නේ. ඔන්න ඕක මතක තියාගන්න. රූපාවචර පංචම ධානයයි අරූපාවචර සිතුයි සමානයි. දැන් අරූපාවචර සිත් ටික ගත්තත් පංචම ධානයෙම තමයි. ඒකාග්‍රතාවයි උපේක්ෂාවයි තමයි තියෙන්නේ. ඒකේ වෙනසක් වෙන්නේ නැහැ. මට්ටම අණු ඒ භූමිය අණු වෙනසක් තියෙනවා. හැබැයි ධාන අංග වශයෙන් ගත්තොත් එහෙම ඒකාග්‍රතාවයි උපේක්ෂාවයි තමයි මේ අරූපාවචර සිත් ඔක්කොගෙම තියෙන්නේ. ඒක නිසා අපි මේ පංචම ධානයේටම අර අරූපාවචර සිත් ටිකක් ගන්න. තේරෙනවද? එතකොට මේ රූපාවචර පංචම ධාන සිත් 3යි අරූපාවචර සිත් 12යි කියන මේවල තියෙන කුසල විපාක ක්‍රියා කියන සිත් ඔක්කොම අපි ගන්නවා. එතකොට 15ක් තියෙනවා. එතකොට මේවා අපි ගත්තොත් එහෙම ඒකේ අන්‍ය සමාන 10යි. ඇයි? පංචම ධානයේ තියෙන ලක්ෂණ මොනවද? ඒකාග්‍රතාවයි උපේක්ෂාවයි. එතකොට මොකද වෙන්නේ? විතර්කේ නැහැ, විචාරේ නැහැ, ප්‍රීතිය නැහැ, සුඛය නැහැ. හැබැයි සුඛේ කියන එකේ බලපෑම චෛසික ධර්ම වල නැහැ. එහෙනම් විතර්ක, විචාර, ප්‍රීතිය කියන තුන විතරක් චෛසික වලින් අයින් කරා නම් හරි. එතකොට අන්‍ය සමාන චෛසික ධර්ම 13න්
අපි විතක්ක විචාර ප්‍රීති කියන චෛතසික ධර්ම තුන අයින් කරාම 10යි. සෝමන චෛතසික වල අප්පමඤ්ඤාවයි විරති කියන දෙක ටික අයින් වෙලා යනවා. අප්පමඤ්ඤාවයි විරතියයි කියන එක මෙන්න මේ පංචම ධානය තුල නැහැ. ඇයි ඒ කියලා ඇහුවොත් ඇයි දැන් අප්පමඤ්ඤා අයින් කරන එක බොහොම ලේසියෙන් තේරුම් ගන්න පුළුවන්. ඇයි අප්පමඤ්ඤාවල නැහැ කියලා කියන්නේ? දැන් අප්පමඤ්ඤා කියලා කියන්නේ කරුණාවයි මුදිතාවයිනේ. ඒ කරුණාවයි මුදිතාවයි කියන එකේ පංචම ධානය මට්ටමකට එන්නේ නැහැ. තේරුණාද? මෛත්‍රී කරුණාව මුදිතාව කියන මේ තුنين හතරවෙනි ධානයේ මේ විතරයි වෙන්නේ පංචම ධානයක් විදිහට ගන්නකොට හතරවෙනි ධානය මට්ටමකට විතරයි එන්නේ. උපේක්ෂා කියන තැනට එන්නේ අර උපේක්ෂාව කියන එක. මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියලා තියෙනවනේ. ඒ උපේක්ෂාව කියන එක තමයි පංචම ධානයෙම උපදවන්න පුළුවන්. හැබැයි අර ඉස්සෙල්ලා තියෙන මෙත්තා කරුණා මුදිතා කියන අපි භාවනා වඩනකොට අපිට උපදවන්න පුළුවන් පංචම ධානයක් විදිහට ගන්නවා නම් හතරවෙනි ධානය වෙනකන් විතරයි. ධාන හතරක් විදිහට ගන්නවා නම් ධාන තුනක් විතරයි උපදවන්න පුළුවන්. අන්න ඒක නිසා අපි අනිවාර්යයෙන්ම මේ අප්පමඤ්ඤා කියන දෙක අනිවාර්යයෙන්ම මේ පංචම ධානයේ නෑ. විරතිත් අනිවාර්යයෙන්ම මේකේ යෙදෙන්නේ නැති බව අපි ඉස්සෙල්ලා කිව්වනේ. විරති අනිවාර්යෙන් යෙදෙන්නේ නැහැ මේ මහත්ගත සිත්වල. අප්පමඤ්ඤා යෙදෙන්නෙත් නැහැ පංචම ධානයේ. ඇයි ඒවා අප්පමඤ්ඤා කියලා කියන්නේ කරුණාවයි මුදිතාවයි. ඒ වලින් අපිට බෑ පංචම ධානයේ උපදවන්න. ඔන්න ඔය කාරණා ඔළුවේ තියෙනවා නම් බොහොම සරලයි මේක. එතකොට අන්නේ සමාන 10යි සෝබන චෛතසික ධර්ම 20යි ඒ ටික එකතු කරාම චෛතසික ධර්ම 30ක් යෙද. ඔන්න ඔය ටික තමයි අද දවසේදී කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔය කිව්ව රටාව ඔලුවට ගන්න බලන්න. එතකොට මේක බොහොම සරල කාරණාවක්. ඇත්තටම කටපාඩම් කරගන්න අවශ්‍යම නැහැ. ගොඩක් වෙලාවට මේ මම උනත් ඇත්තටම මේවා අංක විදියට කටපාඩම් කරන්නේ නැහැ. මේවල රටාව තමයි මගේ ඔළුවේ හැම වෙලෙම තියෙන්නේ. ඉතින් ඒක නිසා මට ඕන වෙලාවක චෛතසික ධර්ම මෙහිමයි කියලා ගණන් හදලා කියන්න පුළුවන්. ඉතින් ඒක නිසා මම ආරාධනා කරන්නේ අනිත් එක ඒ රටාවල් අපට හොඳට හොරුවට තියාගත්තාම ධර්ම කරුණක් වුණත් හොඳට විමසලා උත්තරයක් ගන්න පුළුවන්. අංක විතරක් මතක තියාගත්තට මේ ධර්මයේ විමසීමක් කරන්න බෑ. ඇත්තම දැන් අපි මේ කරන අධ්‍යයනය තුළින් ධර්මයේ විමසලා බලන්නනේ මේව කරන්නේ. එහෙනම් ධර්මයේ විමසන්න නම් අපිට අර අංක විතරක් තිබ්බට බෑ. මේවල බැසගත් ඥානයක් පිහිටලා තියෙන්න ඕන. ඉතින් ඒක නිසා ඒ විදිහට ඉගෙන ගන්න උත්සාහවත් වෙන්න කියලා ආරාධනා කරනවා. ඉතින් කාට හරි මේ කියලා දුන්න පාඩම ගැටලු තියෙනවා නම් සාකච්ඡා කරන්න අවස්ථාව දෙන්න. මත්ය කතා කරනවද? හරි කුමුදු මහත්මියට අවස්ථාව දෙන්න. කමල් ජයගොඩ මහත්තයා මයික් එක ඔන් කරගන්න. කතා කරන්න. ඔව් කතා කරන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. අර මේ ප්‍රඥා චෛතසිකය මේ අර ක්‍රියාසිත 8 මේ අරණ වහන්සේලාට ඒ කියන්නේ හතරක නැති වෙනවනේ. එතකොට ත්‍රි හේතුක උපතක් ගන්නකොට ප්‍රඥාව අනිවාර්යයෙන්ම නැති වෙනවනේ. ඒකට ඒ අන්නේ නැතිවීම පිළිබඳ මේ හතරක නැතිවීම පිළිබඳව පැහැදිලි කිරීමක් කොටක් කළා දෙන්න පුළුවන්. බොහොම අර ක්‍රියාසිත වල ප්‍රඥා චෛතසිකේ නැහැනේ මේ ඥාන විප්‍රයුක්ත හතරක් තියෙනවානේ. දැන් හොඳට මතක තියාගන්න ක්‍රියාසිත ඇති වෙන්නේ රහතන් වහන්සේට. රහතන් වහන්සේලාගේ. එතකොට අර ත්‍රි හේතුක අවශ්‍ය නැහැ. ඔව්. එතකොට ඒවල විපාකයක් නැහැ නේ මහත්තයා. දැන් එතන ප්‍රඥාව යෙදෙන්නේ නැහැ කියලා කිව්වට ඒ ප්‍රඥාව කියන කාරණේත් ගොඩක් කට්ටිය දැන් මේ වැරදි විදියටම තේරුම් ගන්න තියෙන. දැන් ඒකේ ඒ ප්‍රඥාව කියලා කියන්නේ අපි එතන අර ගොඩක් අර කල්පනා කරලා මේව කරලා ගන්න එක. එතකොට දැන් ඥාන විප්‍රයුක්තව යෙදුණා කියලා කියන්නේම එතන වැඩිපුර කල්පනා කරලා මේව කරලා ආනිසංස මෙනෙහි කරලා කරා නෙමෙයි කියන එකයි එතන කියන්නේ. ඒ කියන්නේ ඵලසිත හැම අවස්ථාවකම අනිවාර්යයෙන් තියෙනවා. ඵලසිත හැම අවස්ථාවකම යෙදෙන්නේ නැද්ද රහතන් වහන්සේලා කටයුතු කරනකොට? බෑ. ඵලසිත හැම වෙලෙම නැහැනේ. ඒ ඵලසිතක් ඇත්තටම දැන්
දැන් අපි ඕක මේ මොකද්ද චිත්ත වීති ගැන කතා කරනකොට ඉගෙන ගන්නවා තේරෙනවද? ඒ කියන්නේ දැන් ඵලයක් දැන් අපි මාර්ගඵලයක් ලබනකොට තමයි මාර්ගසිත දෙකක් ඇති වෙලා ඵලසිත එකපාරයි ඇති වෙන්නේ. තේරෙනවද? එතකොට ඊට පස්සේ රහතන් වහන්සේලාට සාමාන්‍යයෙන් ජීවත් වෙනකොට කාමාවචර සිත් තමයි ඇති වෙන්නේ. හැබැයි කාමාවචර සිත් ඇති වුණාට ඒ වලින් කාමාවචර විපාකයක් එන්නේ නැති නිසා තමයි ඒවට ක්‍රියාසිත කියලා කියන්නේ. තේරෙනවද? එතකොට ඒ ඵලසිත නිරත ඇති වෙනවා නම් ඇති වෙන්නේ අර නිරෝධ සමාපත්තියකට සමාදින අවස්ථාවකට තමයි. තේරෙනවද? මොකද මේ මාර්ග ඵලසිතකින් ජීවත් වෙන්න බැහැනේ සාමාන්‍යයෙන්. ඒ සිතම ඇති වෙන ජීවත් වෙන්න බැහැනේ. සාමාන්‍යයෙන් ජීවත් වෙනකොට කාමාවචර සිත් වලින් ජීවත් වෙන්න ඕන. සම්මුතියත් එක්ක ධ්‍යාන උපදවන ඔව්. එතකොට ධ්‍යාන උපදවන වෙලාවට රූපාවචර සිත් උන්වහන්සේලාට ඇති වෙනවා. අරූපාවචර සිතුත් ඇති වෙනවා. හැබැයි ඒවට අපි කිව්වේ ක්‍රියාසිත විතරයි. ක්‍රියා කියලා විතරයි. පැහැදිලි සර්. ආ ප්‍රශ්න තියෙනවා අහන්නද සර්? ඕන තරම් අහන්න. සර් මේ අකුසල් සිත් වල මේ ලෝභ සිත් වල අර දිට්ඨියයි මානයයි එකට යෙදෙන්නේ නැහැ කියන එක දිට්ඨිය යෙදෙන්නේ නැති එක පැහැදිලි මේ කියන්නේ අපිට ප්‍රායෝගිකව බලනකොට පැහැදිලි අර මාන්නයත් දෙකම එකට යෙදෙන්නේ නැහැ කියන එක ගැන උදාහරණයක් කියන්න පුළුවන් ප්‍රායෝගික උදාහරණයක් කියන්න බලන්න දෙකම එකට යෙදෙන්නේ නැහැ. ඒක මෙහෙමයි දිට්ඨියයි මාන්නයයි කියන දෙක එකටම යෙදෙන්නේ නැහැ කියලාම තමයි උගන්ලා තියෙන්නේ. වෙන දැන් ඔය වගේ තැන් අපිට ඇත්තටම අපේ ඥානෙ මදි. ඒක සිත න්‍යායක් හැටියට ගන්න පුළුවන්. මොකද්ද? සිත න්‍යායක් හැටියට න්‍යායක් හැටියට තමයි තියෙන එක ඒ විදිහට ගන්න තමයි තියෙන්නේ. දැන් හැබැයි ඔය දැන් දිට්ඨියයි මාන්නයයි කියන එකෙන් ඔය දිට්ඨිය නැති තැන අනුවරයෙන් මාන්නේ යෙදෙනවම කියලා එකකුත් නැහැ. නෝකන් මතක තියාගන්න. අනියතියෝගී. ඉකරගත්ත අවස්ථාවේදී තමයි ඒ මාන්නේ යෙදෙන්නේ. තේරුණාද? හැබැයි මමත් ඉමසලා තියෙනවා. නමුත් උතන ඕක කියන අවස්ථාවක් නම් හොයාගන්න මට තාම දැන්. මම සරව සම්පූර්ණයෙන්ම දන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් ඕක තියෙන්න පුළුවන්. හැබැයි කිසිම තැනක මට හම්බෙලා නැහැ. මම සංග්‍රහ පොත් ගොඩක් බැලුවා ස්වාමීන් වහන්සේ. මටත් හොයාගන්න බැරුණා සංග්‍රහ පොත් මේ ඉංග්‍රීසියවත් බැලුවා. මොකද ඕවා සමහරක් කාරණා තියෙනවා අපිට විශේෂ වෙන්නේ නැහැ. ඒක බුද්ධ විශේෂයට ගැලපෙන තැන. ඉතින් ඒක නිසා ඒ දිට්ඨිය ජෙනෙන තැන්වල මාන්නේ කියන චෛසිකය දෙන්නේ නැහැ කියලයි කියන්නේ. පැහැදිලි ස්වාමීන් උත්තරයක් දෙන්න විදිහක් නැහැ. ඉතින් ඒක ඇත්තටම පොත්වල තියෙනවද කියලා දන්නේ නැහැ. මොකද අපි ගොඩක් විමස තමයි යෝවා ඉන්නේ. අපිට දැන් හම්බෙලා නැහැ. ස්වාමීන් මේ වගේ අවස්ථා සද්ධාවෙන් තමයි. ද්වේෂ චෛසිකය විතරක් කියදලා ඉච්ඡාමච්චරිය කුකුච්ච තුන නැතුව ද්වේෂ චෛසිකය විතරක් කියන අවස්ථාව තියෙනවා කියලා ඒක අපිට ප්‍රායෝගික අහු වෙනවත් එක්ක මේ අර මොහේ වගේ දේවල් නම් අහු වෙන්නේ අපි ප්‍රායෝගික පසුසිත ඇනලයිස් කරනකොට අර ලේසියෙන් ද්වේෂය ලෝභය කියන ඒවා නම් අහු වෙනවා අපිට අර අපි හැමතිස්සෙම බලනවා පහුවෙච්ච සිත් ගොඩක් දුරට. එතකොට ඒ වෙලාවේදී ඒවා අහු වෙන ඒවා තියෙනවා. අර මේ මොහේ තමයි අහු වෙන්නේ නැත්තේ. ඒ මොහ චතුස්ති අනෙක් තුන අහු වෙනවා අපිට ඇති වෙනවා කියන එක. ඒ මෝහය නැහැ දැන් නැතිව නෙවෙයි හැමතිස්සෙම මම කියන උත්තරේ. දැන් මෝහය අහු වෙන්නේ නැත්තේ මොකද දන්නවද? දැන් ඇලීමක් ඇති වෙන්නේම මෝහය නිසාම තමයි. ඇලීමක් ඇති වෙන්නේම මෝහය නිසාම තමයි. මුලාව නිසාම තමයි. ඒකට අපි තේරුම් ගන්න ඕනේ ඇලුනා කියන්නේ එතන මෝහය තියෙනවා. හැමතිස්සෙම තියෙනවා වගේ. ඒකටව පේන්නේ හැබැයි තේරුම් ගන්න අපි යම් දෙයක ඇලෙන්නෙම මෙතන දෙයක් තියෙනවා කියලා දකින්නවනේ. අන්න එතනින් තමයි අපිට ඕක තේරුම් ගන්න පුළුවන්. ඉතින් අර අචාන්චා සවන්නන්සේ අහලා තියෙනවද දන්නේ? අහලා තියෙනවා. ඉතින් අචාන්චා සවන්නන්සේ කෙනෙක් ඇවිල්ලා ඇහුවලු ඔන්න ඔය ප්‍රශ්නේම. ස්වාමීනි මට ඇලීම තේරෙනවා, ගැටීම තේරෙනවා, මුලාව යෙදෙන විදිය තේරෙන්නේ නැහැ කියලා. කොතනද කියලා. එතකොට ඉතින් ස්වාමීන් වහන්සේ කියන්නේ අස්සයා උඩ ඉඳගෙනම අස්සයා හොයනවා කියලා. තේරුණාද? මොහේ නිසාම තමයි. ඉතින් ඒක තමයි අපි එතන ඒක ඇත්ත. ඉතින් ඒක නිකම්ම තේරෙන්නේ නැහැ. හැබැයි විමසලා බැලුවොත් ඒක නිසාම තමයි මේ දෙකම වෙලා තියෙන්නේ. අන්න ඒක. පැහැදිලි. බොහොපින් සම්මාස කරුවන් සර්ණයි. ඊට පස්සේ කුමුදු මහත්මිය කතා කරන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ මේ
ස්වාමීන් වහන්සේ සංප්‍රයුක්තයි සංප්‍රයෝගයි කියන වචන දෙක එකක්ද ස්වාමීන් වහන්සේ? සංප්‍රයුක්තයි සංප්‍රයෝගයි එකක්. සංග්‍රහ කියන එක තමයි. ආයතන වහන්සේ කියනකොට මුලින්ම කියුණා චෛතසික සංග්‍රහ සංප්‍රයුක්ත කියන එක. ඊළඟට සංප්‍රයෝගය නේද පාලියේ මම අහලා නෝල් කරගන්න. සංප්‍රයුක්ත සංග්‍රහ කියන එක තමයි දැන් ඔය අදුරෙන් දැන් අපි කරගෙන යන්නේ. ඒ කියන්නේ එක එක සිතක යෙදෙන චෛතසික මොනවද කියන එක තමයි සංග්‍රහය. සංග්‍රහය කියලා කියන්නේ එක එක චෛතසිකයක යෙදෙන සිත් මොනවද කියන එක. ඔන්න ඔක තේරුම් ගත්තා නම් සායනස් ප්‍රශ්න තියෙනවා දැන් විරති චෛතසික මහාගත සිත්වල ක්‍රියා කරන්නේ නැහැ කියලා අද අපි ඉගෙන ගත්තනේ. එතකොට මේ අපි භාවනා කරන අවස්ථාවලදී විරති චෛතසික අපිට ක්‍රියාත්මක වෙනවා වගේ කියලා මට හිතෙනවා. නෑ දැන් භාවනා කරාට ධානය උපදලා නැහැ. භාවනා කරන මහාගත සිත් කියන්නේ විරතිසෙත් එතකොට සම්මා වාචා සම්මා ජීවෙම අපි ඒ භාවනා කරන වෙලාව අවස්ථාවලදී අපිට ඒව නැති වෙනවනේ සමහරකොට. ඔව් හරි. මට අහන ප්‍රශ්නේ පැහැදිලි නෑ. දැන් ඉතින් ඒක යෙදෙන්නේ නැහැ කියන්නේම එතන ඒ චෛසික ධර්ම ක්‍රියාත්මක වීමක් තියෙනවා. හැබැයි මෙහිමයි. දැන් යෙදෙන්නේ නැතුව අපි ඉන්නකොට දැන් යෙදෙන්නේ නැතුව නිකන් ඉන්නකොට ওই චෛසික ධර්ම ක්‍රියාත්මක වීමක් වෙන්නේ නැහෙනේ. තේරෙනවද? දැන් ඔන්න අපට අවස්ථාවක් ලැබෙනවා කාට හරි බයින්න. තේරෙනවද? බයින්න අවස්ථාවක් ලැබෙනකොට අපි ඒකෙන් වැළකෙනකොට තමයි ওই චෛසිකේ ප්‍රකට වෙන්නේ. ඇති වෙන්නේ. එහෙම නැතුව දැන් අපි ඒව නොකර ඉන්නකොට නිකන් චෛසික ඇති වෙලා නෙමෙයි. තේරෙනවද? අන්න ඒකයි ගොඩක් වෙලාවට කියන්නේ ওই විරති ඒ කියන්නේ වැළකීමේ චෛසිකේ නැත්තම් ඒ චෛතසිකේ කුසලයක් බවට දැන් උන්න අපි පංචශීලයේ ආරක්ෂා කරනවා කියලා කියන්නේ පංචශීලයෙන් නිකන් වෙහි ආරක්ෂා කරනවා. ඒ ආරක්ෂා කරගෙන හිටියා කියලා ওই චෛතසික ධර්ම ඒ කුසල් සිත් ටික හැදෙන්නේ නැහනේ නිකන්. දැන් උන්න අපි සත්තු මරන්නේ මුකුත් කරන්නේ නැහැ. එතකොට මේ ක්‍රියාවක් ඒක වැළකෙනකොටනේ අපි මේ චෛතසික ධර්ම තුන ඇති වෙන්න පුළුවන්. එහෙම නැතුව නිකන් හිටියට බෑ. අන්න ඒකයි ඒක කුසලයක් කරගන්න තමයි අපි සමාදන් වීමක් කරන්නේ. දැන් ඔන්න කෙනෙක් ඉන්න පුළුවන් මම ප්‍රාණඝාතය කරන්නේ නැහැ නේ මොකටද සමාදන් වෙන්නේ කියලා කියනවා. අනුන්ගේ දේ ගන්න නැහැ නේ මොකටද සමාදන් නැහැ. අර චෛසික ඒ කුසලේ හදාගන්න තමයි අපි ඒකෙන් වැළකීම සමාදන් වෙන්නේ. අන්නේ වැළකිනවා කියලා සමාදන් වෙන අවස්ථාවේදී ඔන්න ඔය විරති චෛසික තුන ක්‍රියාත්මක කළා ඒ කුසල් සිට අපිට ඇති වෙනවා. එහෙම නැතුව නිකන් අපි ඉන්න ගමන් අපි ඒක නොකර ඉන්නවා කියලා ඒකට හේතුවක් නැත්නම් අපිට මේ විරති චෛසික ප්‍රකට වීමක් වෙන්න විදිහක් නැහැ. හැබැයි අපිට අපි ප්‍රාණඝාත ආදී කරන්න යනකොට ඒකෙන් වැළකෙන්න උත්සාහයක් ඇති වුණොත් අන්න විරති චෛතසික ක්‍රියාත්මක වෙනවා. එහෙම නැතුව නිසා තමයි මහත්ගත සිත්වල ක්‍රියාත්මක වෙන්නෙම නැහැ කියලා අපි සඳහන් කරලා තියෙන්නේ ඒ නිසා වෙන්නේ නැති නේද සම්මත. මහත්ගත සිත් තව ප්‍රශ්නයක් තියෙනවා. සමනස කියන්නේ විවෘතිය මහත්ගත සිත්වල එන්නේ දැන් අර සම්පටිච්ඡන සිතක් ඇති වෙන සමිනාස ඒ සම්පටිච්ඡන සිතයි මට දැන් ප්‍රශ්න තියෙන්නේ අපි දැන් අර සිත් හට ගන්නවනේ අපේ විඥාන ආයතන හයි එතකොට ප්‍රසාද රූපේ මත වර්ණ සටහන් වෙනකොටනේ විඥානයක් ඇති වෙන සමිනාස ඒ විඥාණයටද අපි කියන්නේ විඥාන සිතටද කියන්නේ සම්පටිච්ඡන සිත කියලා අරමුණ හඳුනා ගන්න සිත කියන්නේ ඒකටද එහෙම නැත්නම් ඊට පස්සේ නේද ඒවා අපි චිත්ත වීති ඉගෙන ගන්නකොට ඉගෙන ගන්න. නැත්තම් මම ඔය කිව්වට තේරෙන්නේ නැහැ. ඒ සම්පටිච්ඡන සිත් එහෙම හොයන්න පුළුවන් එකක් නෙමෙයි. අපි චිත්ත වීති ඉගෙන ගන්නවා. එතකොට ඒ එන පිළිවෙල අපි කියලා දෙනවා. එහෙමද භවාංග චලන භවාංග උපච්ඡේද ඒවා අපි එතනදී ඉගෙන ගමු නැත්තම් ඔබ තේරෙන්නේ. අරමුණ උත්සාහ කරන්නේ ඉස්සරහට තියෙන පාඩම් නෙමෙයි. ඔව්. පුළුවන් තරම් උත්සාහ කරගන්න මේ කියලා දෙන්න තියෙන ටික නෝට ගන්න.
ඒ ස්වාමීන් වහන්සේ ඒ පාඩම මට අහුණා මේ කියන්නේ හරි මේක මම මේ කියන්නේ කතා කරනකොට තමයි අරමුණු අඳුනා ගැනීම සම්පතනයයි අරමුණ තීරණය කිරීම සංකීර්ණයි කියලා නේද නිසා මට ආයා කපුගම කතා කරන්නේ ස්වාමීන් වහන්සේ අර විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන එක අර ධානවලදී එකක් අඩු වෙවි යනවනේ ස්වාමීන් වහන්සේ අර සුඛ කියන්නේ මොකක්ද එතකොට ඒක චෛතසික වලට එන්නේ නැති එකක්ද නෑ සුඛ කියන එකක් තියෙනවා හැබැයි ඒක අර චෛතසික විදියටම දෙන්නේ නෑ තේරුණාද ඒ සුඛය කියන එක එහෙම ගන්නෙ නෑ ඇත්තටම චෛතසිකයක් විදියට මේ මොකද එතනේ සුඛය කියලා කියන්නේම කයේ සිතේ සැහැල්ලු භාවයක්නේ එහෙමයි ඒ සැහැල්ලු භාවයක් ඒ සැහැල්ලු භාවය කියන එක ඇත්තටම ඒකට චෛතසිකයක් කියලා නැහැ නමුත් අපි චෛතසික ඉගෙන ගන්නකොට ඉගෙන ගත්ත නේද දැන් ඔන්න කුසල චෛතසික විදියට ගත්තාම මොකද්ද අමෝහය සද්ධා සති හිරි ඔත්තප්ප කියලා කතා කරා අලෝභ ඒ වගේම අලෝභ අද්වේෂ කියලා එහෙම කතා කරගෙන ඇවිල්ලා තියෙනවා ඊට පස්සේ අපි කියවනේ එතනින් එහාට ගත්තාම විරති ආදී යෙදෙනවා කියලා ඊට පස්සේ කිව්වා මේ අපි එතනින් එහාට එනවා චෛතසික ධර්ම දැන් සද්ධා සති හිරි ඔත්තප්ප අලෝභ අද්වේෂ తත්‍ර මජ්ජත්තතා කාය පස්සද්දි චිත්ත පස්සද්දි ඔන්න ඕක තිබ්බනේ ඔව් කාය පස්සද්දි චිත්ත පස්සද්දි ඔන්න ඔය කාය පස්සද්දි චිත්ත පස්සද්දි කියන දෙක තමයි ඔය සුඛය කියලා කියන්නේ එහෙමයි ඔන්න ඔය කාය පස්සද්දි චිත්ත පස්සද්දි කියන දෙක තමයි අපි ගොඩක් වෙලාවට ඔය සුඛයත් එක්ක තමයි යන්නේ ඒක නිසා අපි ඒක වෙනම චෛතසිකයක් විදිහට කියන්නේ තේරුණාද දැන් ඔන්න උපේක්ෂාව ගන්නකො එතකොට උපේක්ෂාව කියන එකට චෛතසිකයක් කියන්නේ හැබැයි ඒක අර තත්ත්වචත්තා කියලා කුසල චෛතසිකයක් තියෙනවානේ ඒකට තමයි උපේක්ෂාව කියලා කියන්නේ තේරුණාද හැබැයි මේ සුඛය කියන එකට ඕකේ ගොඩාක් තියෙනවා කාය පස්සද්දි චිත්ත පස්සද්දි කාය ලහුතා චිත්ත ලහුතා කාය මුදිතා චිත්ත මුදිතා කාය කම්මඤ්ඤතා චිත්ත කම්මඤ්ඤතා කාය පාගුඤ්ඤතා චිත්ත පාගුඤ්ඤතා කාය උජ්ජුකතා චිත්ත උජ්ජුකතා කියන මෙන්න මේවට ගොඩක් සමාන වෙන ওই සුඛය කියන එක. එහෙමයි. එහෙනම් දැන් අපි ඉස්සරහට ඔවා තව ටිකක් කතා කරනවා. ඒක නිසා මේ සුඛය කියන එකට වෙනම චෛතසිකයක් නම් කියන්නේ නැහැ. හැබැයි මේ සුඛයේ තියෙන ලක්ෂණ ටික තියෙන චෛතසික ගොඩාක් තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් තව ප්‍රශ්නයක් ආවා. එතකොට අර පංචම ධානයේ දැන් අපි කියවන්නේ ශෝබන 20ක්ම තියෙනවාය කියලා අර අප්පමඤ්ඤ සහ විරති අර එතකොට අර ඒ දැන් ඔය ස්වාමීන් වහන්සේ කිව්ව ටික අපි අඩු කරේ නැහැනේ. කොතනද අඩු කරේ නැත්තේ? අර දැන් ඔය කාය පස්සද්දි චිත්ත පස්සද්දි කාය ලහුතා දැන් අර පංචම ධානයේ සුඛය නැහැනේ. නේද? පංචම ධානයේ සුඛය නැහැ තමයි. හැබැයි මං කියන්නේ ඒක ඍජුවේ දෙන්නේ නැහැ කියලා. අපි සුඛය කියලා එහෙමයි. තේරුණාද? සුඛේ උනාට ඒ අර මේ පස්සද්ධි ආදී තියෙනවා. ඒ සුඛේ කියන චෛතසිකයක් විදිහට දෙන්නේ නැහැ. තේරුණා? එතකොට දැන් මේ දැන් ධාන කියලා කියනකොට ධාන අංග විදිහට කියනකොට මේ සුඛේ කියලා එකක් කිව්වට හැබැයි මේ සුඛේ කියන එකට චෛතසිකයක් කියන්නේ නැහැ. තේරුණා? චෛතසිකයක් වෙනම සංකල්පයක් වගේ. නෑ ඒක කයේ සිටේ ඇතිවන සැහැල්ලු භාවය. තේරුණාද? ඉතින් ඒ වගේ තැන් ගැන අපිට එකපාරම ගන්න බෑ. ඉතින් ඔකට උත්තර නැහැ. තේරුණාද? ජාන් වහන්සේ ඒ තැනදී ඒ ධානයේදී සුඛය කියලා එකක් කියලා තියෙනවා. මෙහෙම සුඛය කියලා චෛතසිකයක් මේ අංගයක් තියෙනවා. චෛතසික නෙමෙයි අංගයක් තියෙනවා. හැබැයි ඒක චෛතසික කියන තැනකදී එතනට අරගෙන නැහැ. නෑ. එහෙම. මොකද ඒ සුඛය කියන මේවකත් එක්ක සමාන චෛතසික ගොඩක් එතන තියෙනවා. එහෙම. තේරුණාද? ඉතින් ඕක තව ටිකක් විමසනකොට හොඳට අපි තේරෙනවා මේවා දාලා තියෙන මෙන්න මේ කාරණා මේ බුදුරජාණන් වහන්සේ මේ කාරණා මෙහෙම කියලා තියෙන දැන් ඉස්සරහට යනකොට නැත්තම් අපිට පැටලෙන තැන් තියෙනවා.
එහෙමයි. දැන් බලන්න දැන් සූත්‍ර පිටකේ ගත්තාම ධ්‍යාන 4ක් විදියට තමයි කියන්නේ. ධ්‍යාන 4ක් විදියට නේ කියන්නේ විතක්ක ਵਿਚාර කියන දෙකම එකට තියෙන්නේ. දෙතම ධ්‍යාන. එතකොට දෙවෙනි ධ්‍යානෙට එනකොට විතර්ක ਵਿਚාර කියන දෙකම අයින් කරනවා. ඒක සූත්‍ර ක්‍රමේ. හැබැයි අභිධර්මයේ කියනකොට ඒක තවත් විස්තර කරලා දෙන්න ඕනින්ද බුදුන් වහන්සේ ඒක කඩලා තියෙනවා. තේරෙනවද? අන්න ඒ වගේ ඒවා එහෙම බුදුන් වහන්සේ පෙන්눔 කරන්නේ අර වෙන තැනකදී අපිට පැටලෙන්නේ නැති වෙන්නේ. ඉතින් ඒක නිසා අපි එක තැනක් බලලා ඒක මෙහෙමයි කියලා තීරණය කරන්න අපිට ගොඩක් වෙලාවට බෑ. ඒක තව ටිකක් ඉස්සරහට යනකොට අපිට තේරෙනවා මේක බුදුන් වහන්සේ මෙහෙම කියලා තියෙන්නේ මෙන්න මේ කාරණා නිසායි. දැන් ඇත්තටම දැන් මිලින්ද ප්‍රශ්නේ මේ මිහිඳු රජතුමා අහනවා මේ තෙරුන් වහන්සේගෙන් මොකක්ද අහන්නේ අහනවා මේ බුදුන් වහන්සේ කරලා තියෙන අමාරුම වැඩේ මොකක්ද? මිලින්ද රජතුමා අහනවා මේ අමාරුම වැඩේ මොකද්ද බුදුන් වහන්සේ මේ කරලා තියෙන්නේ? එතකොට කියන්නේ තෙරුන් වහන්සේ මොකද්ද කියන්නේ? මෙන්න මේ චිත්තචෛසිකයන් බෙදලා දක්වලා පෙන්ලා තියෙන එක. තේරුණාද? ඉතින් මේවල මෙහෙම නම් නැහැ. හැබැයි බුදුන් වහන්සේ මේක අපිට තේරෙන්න තමයි මේ නම් දාලා අපිට කියලා දීලා තියෙන්නේ. වර්ගීකරණය කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා අපිට මේ සමහරක් තැන් තියෙනවා අපිට ඒක විශේෂ වෙන්නේ නැහැ. ඒ කාරණේ මොකද්ද කියලා මේ තේරෙන්නේ නැහැ. ඉතින් සමහර වෙලාවට මම දන්න ප්‍රමාණය අඩු වෙන්නත් පුළුවන්. හැබැයි මට නම් මේ සමහර කාරණා තියෙනවා අහුවෙලාම නැහැ. ඉතින් මම ගොඩක් ඔයා විමසන කෙනෙක්. ඉතින් ඒවා අපි ගන්න තියෙන්නේ සද්ධාවෙන්ම. හැබැයි සමහරක් වෙලාවට තේරෙනවා බුදුන් වහන්සේ එහෙම කියලා තියෙන්නේ මෙන්න මේ කාරණේට ගැලපෙන්න කියලා පස්සේ අද්දි තේරෙනවා. එහෙමයි. ඉතින් ඒක නිසා එතෙන්ට ඒ විදිහට තේරුම් ගන්න කියලා තමයි කියන්න තියෙන්නේ. තව ටිකක් විමසලා බලන්න වෙන ස්වාමීන් වහන්සේලාගෙන් අහලා බලන්න සමහරකට මම දන්නවා වෙන්න පුළුවන්. එහෙමයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා පාඩමට නම් අදාළ නැහැ. ස්වාමීන් වහන්සේ මිලින්ද ප්‍රශ්නය මතක් කරානේ මම ওই මිලින්ද ප්‍රශ්නේ කියලා ගොඩක් අහලා තියෙනවා. ඒනට ඒක ගැන මුකුත්ම දන්නේ නැහැ. මේ ඒ මිලින්ද ප්‍රශ්නේ ගැන පොඩ්ඩක් මට විස්තර කරනවා ස්වාමීන් වහන්සේ. ඒක විස්තර කරන්න බැරි තරම් ප්‍රශ්න උත්තර ගොඩක් තියෙනවා. ඉතින් ඒක නිසා ඒක විස්තර කරනවට වඩා ගොඩක් හොඳයි ඔය මේ අර pitaka.lk තියෙන ඇප් එක. ඒ පොත් එහෙම තියෙන දැන් තියෙනවා ඒ දහම් පොත් කියලා ඇප් එකක්. ඒක දාගත්තාම මේ මිලින්ද ප්‍රශ්නේ එනවා. ඒ පොත එනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒකේ මේ මිහිඳු රජතුමා අහනවා ඒ තෙරුන් වහන්සේගෙන් මේ ප්‍රශ්න. ඒවට ඉතින් ලස්සන උත්තර ටිකක් දෙනවා. තේරුණාද? එකපාරම කියුවට තේරෙන්නේ නැති වෙයි. නමුත් කියවන්න හොඳ පොත. හොයාගන්න පුළුවන් මේ ඉන්ටර්නෙට් එකේ වුණත් PDF ගන්න පුළුවන්. එහෙමයි ස්වාමීන් වහන්සේ පින් සිද්ධ වෙනවා. නිරෝෂානි තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. අහේතුක සිත්වල ක්‍රියාසිත ගනිද්දී ඒකේ ඡන්දය කියන චෛතසිකය ගත්තේ නැහැ. කාමාවචර සෝබන ක්‍රියාසිතවලදී ඡන්දය ගන්නවා. ඒ දෙකේ වෙනසක් තියෙනවද ස්වාමීන් වහන්සේ? ඔව් දැන් අහේතුක සිත් කියලා කියන්නේ එකක්, කාමාවචර සෝබන කියන්නේ වෙන එකක්. අහේතුක කියලා කියන්නේ ඒවල ක්‍රියාත්මක වීමක් කරන කෙනෙක් කියලා එහෙම එකක් නෑ. ඒවා අනිවාර්යයෙන්ම ඉබේම ඇති වෙන සිතක්. ඒ නිසා ඒක කරන්න ඡන්දයක්. ඡන්දේ කියන්නේ මොකක්ද කියලා තේරුම් ගත්තොත් ඡන්දේ කියන්නේ කරනු කැමැත්තක් ඇති වෙනවා කියන එක. තේරුණාද? කරනවා ඇලෙනවා කියන එක නෙමෙයි, ලෝභය නෙමෙයි. ඡන්දේ කියන්නේ කරනු කැමැත්තක් ඇති වෙනවා. එතකොට මේ අහේතුක සිත් කියලා කියන්නේම ලෝභ දේශ මෝහ, අලෝභ දේශ මෝහ කියන සිත් එතන යෙදෙන්නේ නැහැ. එතන තියෙන්නේ නිකම්ම ඇතිවන සිත් ටිකක්. ඒක උපායක් ලොකුවට යොදන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා මේ අහේතුක සිත්වල අපි ඡන්දේ කියන එක යොදන්නේ නැහැ. හැබැයි සෝබන සිත්වල ගත්තාම අපි ඡන්දේ කියන එක ගොඩක් යෙදෙනකොට ඒ කුසලයේ වඩාත් බලවත් වෙනවා. අන්න ඒකයි ඒවල තියෙන්නේ. කොහොමත් අහේතුක සිත්වල ඡන්දේ කියන එකක් එහෙම ලොකු වායාමයක් කරලා කරන මේ ඇතිවන සිතක් නෙමෙයි. ඒක අනිවාර්යයෙන්ම අපිට නරක දෙයක් ලැබෙනකොට නරක විපාක සිතක්මයි එනවා. හොඳ දෙයක් ලැබෙනකොට හොඳ විපාක සිතක් අනිවාර්යයෙන්ම එනවා. ඒක අපි උත්සාහයෙන් කරන්න ඕනේ.
හැබැයි කුසලයක් කියන එක අපි උත්සාහයෙන් කරන්න ඕන දෙයක්. ඡන්දයක් හදාගෙන කරන්න ඕන දෙයක්. කැමැත්තක් හදාගෙන කරන්න ඕන දෙයක්. අන්න ඒ නිසා සෝබන සිත්වල අනිවාර්යයෙන්ම ඡන්දේ කියන চৈতසිකය දෙනවා. අහේතුක සිත්වල එහෙම අවශ්‍ය නැහැ. ඒක නිකම්ම ඉබේම වෙන සිතක්. තෙරුවන් සරණයි ස්වාමීනි. තෙරුවන් සරණයි. අපේ ගැටලු තියෙනවද? තව කාටවත් ගැටලු නැහැ වගේ. ඉතින් අපි ඔන්න ඔය විදිහට සාකච්ඡා කරගෙන යන ඕන ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. ඉතින් මම දන්න දෙයක් නම් මම අනිවාර්යයෙන්ම අවසරයි ස්වාමීන් වහන්සේ. අර සුඛ කියන ප්‍රේක්ෂාය ඒ පංචම ධානයේදී සුඛය ලෙස වේදනා චෛතසිකය නෙවෙයිද ස්වාමීන් වහන්සේ එතනට? නෑ. වේදනාව චෛතසිකය මේ විතර ඉන්නේ. අපි ඒකනේ අර උපේක්ෂාව කියලා එනකොට සෝමනස් වෙනකොට අර ප්‍රීතිය කියන එකනේ බලපෑමුනේ. එහෙමයි. ප්‍රීතිය කියන එකනේ අපි අඩු වැඩි කරේ. ඒක නිසා ඒක එතන එකක් නන් නෙමෙයි. නෙමෙයි. හොඳයි ස්වාමීන් වහන්සේ බොහොම පිං. ඒක වේදනාව කියන එක එන්නේ මොකද මේ වේදනාව කියලා කියනකොට එක වේදනාවක් නෙමෙයිනේ. සුඛ වේදනාවක් තියෙනවා, දුක්ඛ වේදනාවක් තියෙනවා, අදුක්ඛම සුඛ වේදනාවක් තියෙනවා. එහෙමයි. ඒකයි එතකොට අර අපි කියවනේ ද්වේෂිත වෙනකොට අනිවාර්යෙන්ම අපි එතනදී මේ ප්‍රීතිය කියන චෛතසිකය දුවේ නෑනේ. ද්වේෂිත වල. එහෙමයි. අන්න ඒකයි එතන ගන්න. තෙරුවන් සරණයි. කමල් ජයකුඩි මහත්තයාට තියෙනවද ප්‍රශ්නයක්? සයනස් අවසරයි මේ මම මේ දැන් ලියාගත්ත එකෙන් අහන්නේ දැන් අපිට සාමාන්‍ය කෙනෙකුට පෘථග්ජන කෙනෙකුට අකුසල් සිත් 12ම යෙදෙන්න පුළුවන් අහේතුක සිත් වලින් 17ක් යෙදෙන්න පුළුවන් අර හරිස්පාදේ ඇර එතකොට මේ අර සෝබන ක්‍රියා වලින් 16ක් යෙදෙන්න පුළුවන් විපාකයි ඔක්කොම සාමාන්‍ය අපි වගේ කෙනෙකුට යෙදෙන සිත් 45ක් හැටියට ඔව් එහෙම වෙනවා 44ක් නැති ඔව් දැන් 44ක් නැති විදිහට ගන්න. ඔව් චෛසික ධර්ම ගත්තොත් එහෙම දැන් අපි කියන්නේ සෝබන කුසල් සිත් වල ගත්තොත් එහෙම 38ක් කියලා කිව්වට ඕකෙත් ගොඩක් අඩු වෙනවා. ඇයි? පිරිති තුන එකපාරේ දෙන්නේ එකක් විතරයි දෙන්න පුළුවන්. අපමඤ්ඤාත්‍ය දෙනවා නම් එකක් විතරයි දෙන්න පුළුවන්. ඔන්න ඔය විදිහට ගොඩක් අඩු වෙනවා. ඒක අර පොදුවේ කියලා තියෙන ධර්මතාවයක් නම් විතරයි. ඔක්කොම දෙනවා කියලා නෑ. ඒ කිව්ව කාරණේ හරි මහත්යි. බොහෝ කුසල් ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. පద్මකාන්ති මහත්මියට ප්‍රශ්න තියෙනවා වගේ. අධ්‍යානයේදී අපමණ්‍යාවදී දෙන්නේ අපිට ප්‍රශ්නය ඇහුනේ ගොඩක් ගිහිල්ලා. මුලින් නම් අහන්න. ස්වාමීන් වහන්සේ සමාවන්න මේ අර පංචම ධානය ගත්තාම ඒකදී අපමඤ්ඤා චෛතසික දෙක යෙදෙන්නේ නැහැනේ. ඒ යෙදෙන්නේ නැත්තේ මේක උපේක්ඛා සහගත නිසාද? එතකොට ප්‍රීතිය වෙනකොට උපේක්ඛාවනේ යෙදලා තියෙන පංචම ධානයේදී. ඒ නිසා මම තේරුම් කරානේ. මම මේ කාරණේ අපමඤ්ඤා යෙදෙන්නේ නැත්තේ මොකද කියලා හොඳටම තේරුම් කරා. ඉතින් මම අයිත් කියලා දෙන්නම්. තේරුම් නැති නිසා නෙහුයි. එතකොට දැන් අපි කිව්වා මේ අපමඤ්ඤා කියන්නේ මොනවද? අපමඤ්ඤා කියන්නේ කරුණායි මුදිතාවයි. කරුණාවයි මුදිතාවයි තමයි අපමඤ්ඤා කියලා කියන්නේ. එතකොට මම තේරුම් කරා මේ බ්‍රහ්ම විහාර 4 කියලා කිව්වේ මොනවද? මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂානි. ඒකදී මම කිව්වා දැන් මේ ධ්‍යාන උපදවනකොට මෙන්න මේ මෙත්තා කියන භාවනාව වඩනකොට අපිට ඇති වෙන්න පුළුවන් දැන් අභිධර්ම ක්‍රමයට ගත්තොත් ධ්‍යාන 5ක් තියෙනවනේ. ඒ ධ්‍යාන 5න් 4යි ඇති වෙන්න පුළුවන්. මෙත්තාව කියන භාවනාව වැඩුවොත්. ඊට පස්සේ කරුණාව වැඩුවත් ඇති වෙන්න පුළුවන් 4යි. මේ මෙත්තා කරුණ මුදිතාව භාවනාව වැඩුවත් ධ්‍යාන 4යි වඩන්න පුළුවන්. හැබැයි උපේක්ෂාව කියන භාවනාව වැඩුවොත් තමයි පංචම ධ්‍යානෙම උපදවන්න පුළුවන්. එතකොට ඔය කරුණාවයි මුදිතාවයි කියන එකෙන් පංචම ධ්‍යානයක් උපදවන්න බැහැ. එහෙමයි. ධ්‍යාන 4යි උපදවන්න පුළුවන්. ඉතින් අන්න ඒක නිසා තමයි අපමඤ්ඤා කියන දෙක යොදන්නේ නැත්තේ පංචම ධ්‍යාන. මේ සම්මත පැහැදිලි වුණා. තෙරුවන් සරණයි. තව කාටද තියෙන්නේ? අවසරයි ස්වාමීන් වහන්සේ මේ අපිට දැන් පැහැදිලිවම විපස්සනා කරන්න කියලා වහන්සේ දැන් කියලා කිව්වනේ.
එතකොට දැන් ප්‍රශ්න කරද්දී සාමාන්‍යයෙන් අකුසල හොඳට පේනවා සම්මානස. කුසල් සිතකුත් දැන් අපි මහා කුසල් කරන වෙලාවදී එහෙම අටමහා කුසල් වලදීම අපිට කුසල් සිතක් ඒ වගේ දැනෙනවා හිතට. නමුත් මේ උපේක්ෂා සහගත සිතක් එච්චර හොඳට අඳුන ගන්න බැරි ඇයි? උපේක්ෂා සහගත සිතද? ඒ තමයි. ඒ උපේක්ෂාව කියලා කියන්නේ ඇත්තටම මේ සතුටවත් දුකවත් නැති තැනක් නෙමෙයි එතන උපේක්ෂාව කියලා කියන්නේ. මම ඒක කියලා දීලා තියෙනවා. එතන ඒ සෝමනස්ස කියලා කියන්නේ උත්කෘෂ්ඨව ඇතිවන සතුටක්. උපේක්ෂාව කියලා කියන්නේ මධ්‍යම වශයෙන් ඇතිවන සතුටක්. එතන උපේක්ෂාව කියලා කියන්නේ සතුටයිවත් දුකවත් නැති තැනක් කියන එකක් ගන්න එපා. දැන් උන අපි කුසලයක් කරනකොට අපිට ගොඩක් සතුට ඇති වෙනවා. ගොඩාක් ලොකු ප්‍රීතියක් සතුටක් ඇති වෙනවා. සමහරක් වෙලාවට කුසලයේ කරනවා සතුටක් තියෙනවා. හැබැයි අච්චර නැහැ. අන්න ඒ වෙලාවට තමයි උපේක්ෂාව කියන එක එන්නේ. එතන මේ උපේක්ෂාව කියලා කියන්නේ සතුටවත් දුකවත් නැති තැනක් නෙමෙයි එතන කියන්නේ සතුට මධ්‍යස්ථ ප්‍රමාණයක ඇති වෙනවා කියන එකයි. අන්න ඒකයි ඒවර අර්ථ පටලව ගන්න එපා. එකම තැනක එක තැනක කියන උපේක්ෂාව මෙතනට ගන්න එපා. ඉතින් ඒකයි අපි අවධාරණයෙන්ම කියන්නේ. ඒක තේරුම් ගත්තා නම් හරි. සතුටම තමයි මේ උපේක්ෂාව කියලා කියන්නේ. වෙන කාටවත් ගැටලු නෑ වගේ පේන්නේ. නර්මදාට නැද්ද ගැටලු? අවසරයි ස්වාමීන් වහන්සේ. අද පාඩම ගොඩක් හොඳට පැහැදිලි වුණා. ඔබ වහන්සේගේ දේශනාවෙන් පස්සේ රේරුකාණේ ස්වාමීන් වහන්සේගේ අභිධර්ම මාර්ගය පොත මම සාමාන්‍යයෙන් පරිශීලනය කරනවා. අර සංග්‍රහ කොටස තාම බලලා නැහැ. ඒ නිසා ඒක බැලුවට පස්සේ සමහරට ප්‍රශ්නයක් මතුවුණොත් ඊළඟ පාඩම් අතරතුරේදී යොමු කරන්න ස්වාමීන් වහන්සේ. පෙරවන් සර්ණයි ස්වාමීන් වහන්සේ. ආය කතා කරන්න බෑ. ස්වාමීන් වහන්සේ අර කලින් මහත්මිය අහපු උපේක්ෂාව ගැනම පොඩි ප්‍රශ්නයක් ආවා මට. ස්වාමීන් වහන්සේ දැන් අර සතර බ්‍රහ්ම විහරණ වල තියෙන ඒ උපේක්ෂාවයි වේදනාවලදී මේ සුඛ දුක්ඛ උපේක්ෂා ඒ දෙක ස්වාමීන් වහන්සේ වෙනස් තේරුම් දෙකක්ද? මට එතන පැටළුණා දැන්. ඒ තැන්වලදී අපි මේ වේදනාව විදියට තියෙන එකයි ඒ වේදනාවල තියෙන උපේක්ෂාවයි සාමාන්‍ය විදියට තියෙන ඒවල උපේක්ෂාවයි එකක් විදියට ගන්න එපා. ඒ තැන්වල තියෙන උපේක්ෂාවල් ඒවල ලක්ෂණ වෙනස් වෙනවා. තේරුණාද? එහෙමයි. ඒකයි අපි ඒවා අදාහරණයෙන්ම කියන්නේ දැන්. දැන් ඔන්න චෛසිකවල තියෙන తත්‍ර මජ්ජත්තාවයක තියෙන උපේක්ෂාවයි එතකොට දැන් ওই මෝහයේ තියෙන කියන උපේක්ෂාවයි ඒවල වෙනස්. එහෙමයි. දැන් නිකන් හිතලා බලන්න අකුසල් සිත්වල තිබ්බනේ උපේක්ෂාව කියලා. එහෙමයි. එහෙමයි. උපේක්ෂාවක් කියලා කිව්වේ ඒක නුවණක් නැතිකමක් නිසා. නැතුව මේ වේදනාවක් සැප වේදනාවක්වත් දුක් වේදනාවක්වත් නැතුව කියන එකක්මත් නෙමෙයි. මෝහයක්ම ක්‍රියාත්මක වෙන නිසා එතන උපේක්ෂාවක් කියලා කියන්නේ. ඒ කියන්නේ යාට ප්‍රඥාවක් යෙදෙන්නෙම නැහැ. එනවා. ඉතින් ඒක නිසා ඒ තැන්වලදී අපි සමහරක් වෙලාවට මේ මම ඉතින් අර මගෙන් විශේෂයෙන්ම අහන දැන් මේ වගේ පන්තියකදී අපිට අර අටුවාවේ තීකාවේ තියෙන ඔක්කොම විස්තර කියලා දෙන්න බැහැ නේද? හැබැයි ඔය අටුවාටි මේ චෛසිකේ මෙන්න මේ වගේ ලක්ෂණ මේ වගේ ලක්ෂණ. ඉතින් අපි මේවා ඔක්කොම එකපාර කරන්නත් ඕන නෑ. අපි මේකෙන් ටිකක් මූලික ටික ඉගෙන ගන්නවා. ඒ ටික හොඳට ඔලුවට ගත්තට පස්සේ තමයි අපිට තවත් බැස ගන්න පුළුවන්. ඕන තරම් පොත් තියෙනවා. එතකොට අර දැන් මම ඒකයි මේ පන්ති ඉවරලත් අවස්ථාව දෙන්නේ ඕන තරම් ප්‍රශ්න අහන්න. එතකොට මට අර අටුවාවල තියෙන විස්තර කියන්න පුළුවන්. ඉතින් ඔය කට්ටිය මට පැය 5ක් විතර දෙනවා නම් මට කියන්න දේවල් ඕන තරම් තියෙනවා ඔය හැම චෛසිකයක් ගානේ. ඉතින් පැයක් ඉන්නෙත් හරි අමාරු වෙන්නේ. ඉතින් ඒක නිසා මේ ඒවල මේ වේදනාවල වෙනසක් තියෙනවා. එහෙමයි ස්වාමීන්. තව ටිකක් ඒ දැන් මේවා ඉගෙනගෙන තවත් හදාරන්න පොත්. එතකොට අර හොඳ පොතක් තියෙනවා මේ අර මහත්තයෙක් ලියපු මේ අභිධර්මාර්ථ ප්‍රදීපිකාව කියලා. එහෙමයි. ඒකෙන් පොත් කොටස් 5ක් විතර තියෙන ගොඩක් ලොකු පොතක්. ඔක්කොම අටුවාවල තියෙන සියලුම විස්තර සරලව ඔක්කොම කියලා තියෙනවා. ඉතින් ඒවා දැම්ම කියවන්න යන්න එපා. දැන්ට මේ
උගන්වන සරල ආකාරයෙන් ඉගෙන ගන්න. ඒකල්ලා හොඳට චෛතසික ධර්ම ඒව ගැන හොඳට ඔළුවට අරගෙන ඒ පොඩුත් කියවන්න. එතකොට ওই තියෙන පොඩි පොඩි ගැටලුත් විසඳ ගන්න පුළුවන්. ඉතින් අර එකපාරම අර දොඩම් ගොඩ බදාගත්තා වගේ ඔක්කොම බදාගන්න යන්න එපා. මුලින් ඉඳන් කරන්න. පොඩ ඉඳන් කරන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඉහළට යන්න පුළුවන්. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. පින් සිද්ධ වෙනවා. තෙරුවන් සරණයි. වෙන කාටවත් ගැටලු තියෙනවද? අවසරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ සූත්‍ර දේශනාවලදී එහෙම දේශනාවලදී ඇහෙන මේ යෝනිසෝ මනසිකාරය කියන එකට ගන්න පුළුවන් වෙන්නේ අර මනසිකාර චෛතසිකද මනෝද්වාර වර්ජන සිතද ගන්න පුළුවන් වෙන්නේ. එතනදී අපි ගන්නේ ඒ මනෝද්වාර වර්ජන සිතත් එක්ක දැන් ඔය අපි චිත්ත වීති ඉගෙන ගන්නකොට තමයි ඔය ගොඩාක්ම තේරුම් ගන්න පුළුවන් මේ කියන පිළිවෙල. ඔය ජවනසිත හතක් ඇති වෙනවා කියලා අපි ගන්නවා. දැන් නිකන් ගත්ත අපිට රූපයක් දකිනකොට භවාංග චලන ඊට පස්සේ රූපයක් ආපු නිසා ඒක විමසන පංචද්වාර වර්ජන ඊට පස්සේ පටිච්චන සම්තීර්ණ වොත්තපන. ඔය වොත්තපන කියලා කියන්නේම මනෝද්වාර වර්ජන සිතම තමයි. එතකොට මෙන්න මේ මනෝද්වාර වර්ජනෙන් අපි කරනකෝ මානසිකාරය කියලා මේ මෙනෙහි කරනවා මේක මොකක්ද කියලා. හැබැයි මේ මෙනෙහි කරනකොට එයා තුල එයා පුරුදු කරලා තියෙන්නේ ප්‍රඥාවන්තව කුසල් පැත්තෙන් මේක බාර ගන්න නම් අන්නේ ජවන සිත් ඊළඟට එන්නේ වොත්තපන පස්සේ යන්නේ ජවන සිත් හත. අන්න එතනදී එයා පුරුදු කරලා තියෙන්නේ නුවණ. දැන් ඔන්න අපි මේ ධර්ම විමසනවනේ. දැන් මේ ඉගෙන ගන්න අපි ධර්ම ආදී ඒ ඉගෙනනකොට මේක ගොඩක් උපකාරයක් අපට ඒක. ඒකෝට දැන් ওই ටික තමයි අපේ සම්පක් වෙලා තියෙන්නේ. අපි එහෙම විමසන්න පුරුදු. එතකොට අර විදිහට අරමුණක් එනකොට ওই වොත්තපන තැනට එනකොට අපි ඔය අරමුණ බාරගන්නේ මේ අපේ තියෙන තොරතුරුත් එක්ක. එතකොට මේ තොරතුරුත් එක්ක බාර ගන්නකොට අර යෝනිසෝ මනසිකාරයේ අයෝනිසෝ මනසිකාරයේ කියන පැත්තට යන්නේ උතනදී. තේරුණාද? මොකද ප්‍රඥාවෙන් ධර්මයේ දැනගෙන විමසන කෙනා ඔන්න යෝනිසෝ මනසිකාරයෙන් විමසනවා. අන්න එතකොට කුසල ජවන් සිත් ටිකක් යනවා. එහෙම නැතුව ධර්මයක් කිසිම දෙයක් දන්නේ නැතුව මෙනෙහි කිරීමක් නැති සමාධියක් නැති කෙනා අයෝනිසෝ මනසිකාරයෙන් ඒක ගන්නවා. අන්න අකුසල් සිත් වලට යනවා. ඒකයි එතන වෙන්නේ. ඇත්තටම. පැහැදිලි ස්වාමීන් වහන්සේ. චිත්ත වීති කරනකොට ගොඩාක් ඕක හොඳට තේරෙනවා. පැහැදිලි ස්වාමීන්. බොකුසල් පින් සිද්ධ වෙනවා ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. එහෙනම් ගැටලු නෑ වගේ නේද? එහෙනම් අදට අපි පන්ති අවසන් කරමු. ඉතින් අද දවසේදී මේ විදියට කරා වූ ධර්ම අධ්‍යයනයේ අපි ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා සාරා සංකේය කල්පලක්ෂ ගානක් පාරමිතා පුරලා හොයාගත් ධර්මයේ තමයි අපි මේ විදියට විමසගෙන යන්නේ. ඉතින් මේවා විමසගෙන යද්දී අපේ ශ්‍රද්ධාව වැඩි වෙන්න ඕන. මේවා මේ බුදුන් වහන්සේ දේශනා කරපු ධර්මයේ. තේරුණාද? එතකොට මේ ධර්මයේ අපි දැන් මෙහෙම විමසගෙන ඉගෙනගෙන මේවා දකිමින් යන්න ඒ බුදුහාමුදුරුව තමයි දකින්න ඕන. ඒ බුදුහාමුදුරුව දකින්නේ කොහොමද? මේ ධර්මයේ දකින්නවා. මේ ධර්මයේ ඇත්ත කියලා දකින්නවා. එහෙනම් ඒක දේශනා කරපු බුදුන් වහන්සේ සත්‍යයි. ඒක ඒ ධර්මයේ අවබෝධ කරගත්ත සංඝ රත්නයේ සත්‍යයි කියන මේ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තමයි අපේ වැඩි වෙන්න ඕනේ මේ ධර්මයේ ඉගෙන ගන්න. ඉතින් අර ස්වක්කාතාදී ගුණ විතරක් කිව්වට බෑ. ඒ ස්වක්කාතාදී ගුණ අපි ඉස්සෙල්ලා දැකලා තියෙන්න ඕනේ මේ ධර්මයේ. ඊට පස්සේ අපිට ස්වක්කාතාදී මෙනෙහි කරනකොට ශ්‍රද්ධාව වෙයි. හැබැයි මේ ශ්‍රද්ධාව එන්නේ එහෙම ගුණ මෙනෙහි කරනකොට ගුණ දැකලා ඉන්න ඕනේ. එතකොට මෙන්න මේ ධර්මයේ අපි බුදුන් වහන්සේ දේශනා කරපු මේ ශාසනය තුල තියෙන ධර්මයේ මේ විදිහට අපි ඉගෙන ගමු. ඉගෙනගෙන අපි තුලින්ම අපි දකින්න පුරුදු කරගමු. ඒ දකින්නකොට අන්න ධර්මයේ ස්වක්කාතාදී ගුණ දකින්නවා. බුදුන් වහන්සේගේ අරහත් ආදී ගුණ දකින්නවා. සංඝයාගේ සුපටිපන්න ආදී ගුණ දකින්නවා. අන්න එතකොට අන්න තෙරුවන් කෙරෙහි අතර සද්ධාාවක් අපි තුල ඇති කරගන්න පුළුවන්. ඊට පස්සේ ওই සුපටිපන්න ආදී කියනකොට සද්ධාව වෙනවා. ඉතින් බුදුන් වහන්සේ ඒකාන්තයෙන් බුද්ධත්වයේ ලැබුවා. ධර්මයේ මෙහෙම ස්වක්කාතයි කියලා අපි එකපාරක්වත් දකින්න නැතුව ඔය ධර්මයේ ගුණ ටික නිකන් කිව්වා කියලා සද්ධාාවක් අපිට හරියට එන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ අධ්‍යයනය තුලින් අපි කරන්න ඕනේ ඉන්නේ සද්ධාව හදාගන්න. මේ ධර්මයේ ගුණය ඇත්තටම මේකේ තියෙනවද කියලා දකින්න. තේරුණා? එහෙම මිනිස් කරන්න පුරුදු කරගත්තාම අපිට ඇත්තටම මේ සද්ධා ආදී ඉන්ද්‍රියන් නැවත නැවත
දියුණු කරගෙන අපේ කෙලස් නැති කරන මාර්ගය බොහොම ඉක්මනට ඇති කරගන්න පුළුවන් කියලා අපි හිතනවා. ඉතින් ඒක නිසා අපි මේ කරන අධ්‍යයනේ අපි සෑම දිනකටම නිවන් පිණසම හේතු වාසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරගන්න. ඒ වගේම සඳහා උපකාර කරන උපකරණ ආදී ලබා දීමින් ගාස්තු ගෙවමින් නොඑක ආකාරයෙන් උපකාර කරපු ඒ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා. අපේ දෙමාපියන්ට, ගුරුවරුන්ට, ඥාති මිත්‍රාදී සියලු දෙනාට, ඒ වගේම හිතවත් මෙදහත් අහිතවත් සියලු සත්‍යයන්ට, සියලු දෙවියන්ට, සියලු මළගිය ඥාතීන්ට, ඒ වගේම අවීචී පටන් භවග්‍රේ දක්වා ඇති සියලු ලෝක සත්‍යයට මේ පින් අනුමෝදන් වේවා. සියලු ලෝක සත්‍යෝ මේ පින් අනුමෝදන් වී සම කල්හිම ආයුෂයෙන් වැඩේවා, වර්ණයෙන් වැඩේවා, සැපයෙන් වැඩේවා, බලයෙන් වැඩේවා, ප්‍රඥාවෙන් වැඩේවා, සංසාර දුක් තරණය කර නිවන් සුවයෙන් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කර. සියලු දෙනාටම තෙරුවන් සරණයි.